හරි ළමයි දැන් අපි ගිය සතියේ ඔයගොල්ලන්ගේ 9 ශ්‍රේණියේ ගණිතයේ දෙවන වාරයේ තියෙන 12 වෙනි පාඩම නැත්නම් දර්ශක පාඩම මම හිතන්නේ ඊට කලින් සතියේ පටන් ගත්තේ ගිය සතියේ සම්පූර්ණයෙන්ම අපි ඉවර කරානේ පාඩම. හරි. ඊට පස්සේ 13 වෙනි පාඩම 13 පාඩම දාන්න මාතෘකාව වැටීම. වැටීම මේක නම් ඔයගොල්ලන්ට 6 දී 7 දී තිබ්බනේ. හරි වැටීම සහ විද්‍යාත්මක අංකණය 13 වෙනි පාඩම 13 වෙනි පාඩම හරි මේ ළමයි group එකේ ඇඩ් වෙලා ඉන්න ඕනේ මම මොකද group එකට තමයි message එක දාන්නේ දැන් ගිය සතියේ නම් වෙන මෙව්වා message දැන් දිගටම group එකට දාන්නේ හරිද සමහර ළමයි දන්නේ නැද්ද දන්නේ නැහැ හැබැයි පන්ති ටයිම් එක මතක තියෙන්න බෑ දිගටම හරි ඔය link එකෙන් හැමදාම class එකට join වෙන්න 5යි කාලෙ වෙද්දී සෙන්සුරාදා හරි 13 වෙනි පාඩම වැටීම සහ විද්‍යාත්මක අංකණය වැටීම සහ විද්‍යාත්මක අංකණය කොහොමද තව මාස දෙකක් වගේ යනකම් ඔන්ලයින් කරන්න වෙනවා ළමයි ඉස්කෝලේ පටන් ගන්නෙත් නැහැ හරි මේ මාසෙ සහ ජූනි මාසෙත් එහෙමයි ඊට පස්සේ තමයි බලන්න වෙන්නේ පන්ති සහ ඉස්කෝල පටන් ගන්න පුළුවන් වෙයිද කියලා හරි වැටීම සහ විද්‍යාත්මක අංකණය හොඳයි එතලම අපි අද මේකේ මුලින්ම මම වැටීම කියන කොටස තමයි කරන්නේ ඊට පස්සේ අපි වෙලා තිබ්බොත් බලමු විද්‍යාත්මක අංකන කොටස පටන් ගන්න පාඩම අද ඉවර වෙන්නේ නැහැ ලබන සතියේ තමයි ඉවර වෙන්නේ හරි ඊළඟ සතියේ හොඳයි මාතෘකාව දැම්මද වැටීම සහ විද්‍යාත්මක අංකණය වැටීම සහ විද්‍යාත්මක අංකණය මම කරන්නේ හරිද හරි දැන් අපි මුලින්ම ළමයි යමු අනුමාත්‍රකාව දාන්න වැටීම අනුමාත්‍රකාව හරි බෝඩ් එකේ පේන්නේ නැද්ද? කිදාවේ පේනවද? වැටීම සහ විද්‍යාත්මක අංකණය 13 පාඩම. ළමයි බෝඩ් එකේ පේනවද? බෝඩ් එක පේනවද නැද්ද? දැන් හරිද? මම කියන එක පැහැදිලිව ඇහෙනවද? කැඩි කැඩිද ඇහෙන්නේ? හරිද දැන්? හරි? ඔව්. හරිනේ. හරි. කියන එක ඇහෙනවනේ පැහැදිලිව. ඔය කිලාවි ඔයාලට ඇහෙනවද? හොඳයි. හරි. කියන එක පුතාලා ඇහෙනවනේ? හරි. මාතෘකාව දැම්මනේ වැටීම සහ විද්‍යාත්මක අංකණය අනුමාත්‍රකාව වැටීම. එතකොට මේ වැටීම කියන එක ඔයගොල්ලන්ට මතකයි 6 දී තිබ්බනේ 7 දී තිබ්බා. ඒ වැටීම කියලා කියන්නේ මොකද්ද? කිසියම් සංඛ්‍යාවක් ආසන්න අගයකින් ප්‍රකාශ කරොත් අපි ඒකට කියනවා වැටීම කියලා. ලියන්න ඉස්සෙල්ලාම මෙහෙම. ලියන්න. කිසියම් සංඛ්‍යාවක් ආසන්න
අගයකින් ආසන්න අගයකින් ආසන්න අගයකින් ආසන්න අගයකින් ප්‍රකාශ කිරීම නැත්නම් ඉදිරිපත් කිරීම වැටීම ලෙස හැඳින්වේ. වැටීම ලෙස හැඳින්වේ. වැටීම ලෙස හැඳින්වේ. හරි කිසියම් සංඛ්‍යාවක් ආසන්න අගයකින් ඉදිරිපත් කිරීම නැත්නම් ප්‍රකාශ කිරීමට අපි කියනවා ළමයි වැටීම කියලා. හරි වැටීම කියලා කියනවා. හොඳයි. එතකොට ළමයි අපිට ඒක මතක තියාගන්න පුළුවන්. දැන් මේක ගොඩක් තැන්වල අපි පාවිච්චි කරනවානේ. දැන් සාමාන්‍ය නිමාණය කිරීමනේ නිමාණය. නේ නිමාණය කරනවා කියලා ඔයගොල්ලන්ට මතක ඇති 6 පන්තියේ තිබ්බනේ නිමාණය කිරීම. හරිද? නිමාණය කිරීම. දැන් හිතන්නකෝ ඕගොල්ලන්ගේ ගෙදර තියෙන වහලේ. හරි ගෙදර වහලේ උළු වහලයක් නම් උළු කැට කීයක් වගේ ඇද්ද? නේද? හරි ගෙදර තියෙන වහලේ උළු කැට කීයක් වගේ තියෙයිද? අපිට හරියම ගාන කියා ගන්නත් අමාරුයි. ඉතින් අපි සාමාන්‍ය නිමාණය කරලා කියනවා උළු කැට 2500ක් විතර ඇති. නේද? හරි උළු කැට 2500ක් විතර ඇති. ඒ වගේ දැන් මොකක් හරි පොල් ගහක් දිනා පොල් ගහේ පොල් ගෙඩි කීයක් ඇද්ද? නේ පොල් ගෙඩි 50ක් විතර ඇති. හරි අන්න ඒ වගේ අපිට නිමාණය කරන්න පුළුවන්. ඒ වගේම දෙයක් තමයි ළමයි කිසියම් සංඛ්‍යාවක් අපි නේ ආසන්න ලෙස කිසියම් ගුණාකාරයකින් ඉදිරිපත් කරොත් සමහරවිට 10 ගුණාකාරයක් ලෙස නැත්නම් 100 ගුණාකාරයක් ලෙස නැත්නම් 1000 ගුණාකාරයක් ලෙස ඉදිරිපත් කරොත් අපි කියනවා වටයනවා කියලා නේ වැටීම කියලා කියනවා. දැන් උදාහරණයක් හිතන්න මට ඕන නම් මේ වගේ ගන්න සංඛ්‍යාවක් ගත්තොත් හරි දැන් අපේ ගන්න වහලේ උළු කැට තියෙනවා 2473ක් හරියටම වහලේ තියෙන උළු කැට ගන්න. හරිද? වහලේ තියෙන උළු කැට ගන්න 2473යි. දැන් කාට හරි ළමයි මේක ඕනනම් කිව්ව හැකි නේද? දැන් මේක මතක තියාගන්න අමාරුයිනේ නේ. හරි වහලේ තියෙන උළු කැට ගන්න 2473යි. ඕක දැන් මට ටික කාලයක් යද්දි අමතක වෙනවා. හරි වහලේ ගාපු වාසුන්නයා කිව්වා මේකේ උළු කැට 2473ක් තියෙනවා කියලා. එතකොට මට කාලයක් යද්දි ඔක අමතක වෙනවනේ. මට මේක මතක තියාගන්න ලේසි කීයක් වගේ කියලාද? ඈ මේ 2473 මතක තියාගන්න ලේසි 2000 කීයක් කියලාද? 2400යි කියලාද? ඈ ඊට වඩාත් හොඳයි 2000 කීයද? 2500යි. ඔව්. හරි 2473 නේ 2500යි කියලා මතක තියාගත්ත හැකි නේ. දැන් සාමාන්‍යයෙන් අපි මොනවා හරි බාණ්ඩ ගේන්න කියද්දි හරි මොකක් හරි ගෙයක් දොරක් හදද්දි දැන් උළු කැට ගේන්න කියද්දි බාස් කියන්නේ නැහනේ. උළු කැට 2473ක් ගේන්න කියන්නේ නැහැ. බාස් කියන්නේ 2500ක් ගේන්න කියලා. නේද? අර ඒ වගේ සාමාන්‍යයෙන් ළමයි අපි කිසියම් දෙයක් නේද අර ආසන්න අගයකින් නේ නැත්නම් 10 ගුණාකාරයක් ලෙස හරි 100 ගුණාකාරයක් ලෙස එහෙම නැත්නම් 1000 ගුණාකාරයක් ලෙස නේ ඉදිරිපත් කරොත් අපි ඒකට කියනවා වටේනවා කියලා. දැන් හිතන්නකෝ ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ ළමයි කීයක් ඉන්නවද හරියටම? පාසලේ ඉන්න ළමයි සංඛ්‍යාව දන්නවද? ඕගොල්ලෝ සමහරවිට දන්නවා ආසන්න එක්ක 100 ගුණාකාරයක් ලෙස නැත්නම් 1000 ගුණාකාරයක් ලෙස දන්නවා ඇති නේ. පාසලේ ඉන්න ළමයි සංඛ්‍යාවනේ 2000ක්ද 3000ක්ද 4000ක්ද නැත්නම් 3500ක්ද දන්නවද නැද්ද එහෙම? දන්නේ නැහැ. කීයක් ඉන්නවද යශෝදා ඉස්කෝලේ ළමයි? හරිම ගාන දන්නේ නැහැ. මම නිකන් අහන්නේ ආසන්න විදියට කිව්වොත් කීයද? ඉස්කෝලේ ඉන්න 3000ක් වගේ ඉන්නවා වේ දැක්කද? ඒක අපිට පහසුයි ළමයි එහෙම කියද්දි. හරි 3000ක් විතර ඉන්නවා. චිරායු 4500යි. කො අනිත් කට්ටිය ඉස්කෝලේ ළමයි කීයක් ඉන්නවද? දිලක්ෂී දිනෙත් කොබන් කියන්නේ ආසන්න අගයක් ලෙස අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. පාසලේ ඉන්න ළමයි සංඛ්‍යාව. නේද? ඔව්. එතකොට දැන් මේ වගේ අවස්ථා වැදගත්. දැන් ওই වගේ තැන්වල අපි මේ වැටීම සහ නැත්නම් නිමාණය කිරීම ඔබ පාවිච්චි කරනවානේ. හරි ඊට පස්සේ අපි බලමු මොකක්ද මේ විද්‍යාත්මක අංකණය කියන එක. ඒක ඔයගොල්ලෝ කලින් ඉගෙනගෙන නැහැ. වැටීම නම් කලිනුත් තිබ්බනේ 6 දි තිබ්බා. වැටීම. විද්‍යාත්මක අංකණය දැන් 9 දි තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒක දැන් මම අද වැටීම කොටස ඉවර කරලා ගණන් ටික හදලා කියලා දෙන්නම්. හරි. හරි කිසියම් සංඛ්‍යාවක් ළමයි අපි ආසන්න අගයකින්
හරි 10 ගුණාකාරයක් ලෙස නැත්නම් 100 ගුණාකාරයක් ලෙස නැත්නම් 1000 ගුණාකාරයක් ලෙස ඉදිරිපත් කරොත් ඒකට අපි කියනවා වැටීම කියලා. වටේනවා කියලා කියනවා. හරි. හොඳයි. අපි දැන් මේකේ ළමයි එමු පළවෙනි අවස්ථාවට මේ සංඛ්‍යාවක් ආසන්න 10ට වැටීම. හරි. දැන් ඊට පස්සේ අනුමාත්‍රකාවක් දාන්න මේක යටතේ වැටීම යටතේ අනුමාත්‍රකාවක් දාන්න සංඛ්‍යාවක් ආසන්න 10ට වැටීම. සංඛ්‍යාවක් ආසන්න 10ට වැටීම. සංඛ්‍යාවක් ආසන්න 10ට වැටීම. හරි හොඳයි. සංඛ්‍යාවක් ආසන්න 10ට වැටීම. දැන් මේවා නම් මතක ඔයගොල්ලන්ට තිබ්බනේ 6 දිත් නේද? හොඳයි ලියන්න මේ ප්‍රශ්නේ. මම කිහිපයක් කියලා දෙනවා ඊට පස්සේ තනියම ගණන් ටිකක් දෙන්නම් වට යන්න. ලියන්න. පහත දැක්වෙන එක් එක් සංඛ්‍යා පහත දැක්වෙන එක් එක් සංඛ්‍යාව ප්‍රශ්නයක් ලියන්න. පහත දැක්වෙන එක් එක් සංඛ්‍යාව පහත දැක්වෙන එක් එක් සංඛ්‍යාව ආසන්න 10ට වට යන්න. ආසන්න 10ට වට යන්න. හරි. අපි උදාහරණයක් ගත්තොත් මම ගණන් කිහිපයක් මේ වගේ දෙන්න ළමයි බලන්න. හරිද? 7 13 7 බලන්න 13 18 හරි රෝම ලක්කම් 4 35 91 118 හරි දැන් මම මේ වගේ සංඛ්‍යා කිහිපයක් දෙනවා ආසන්න 10ට මේවා ලේසි ඔයගොල්ලන්ට මතකත් ඇති සාමාන්‍ය දේවල්. ඔව් දැන් ළමයි අපිට සංඛ්‍යාවක් දීලා කිව්වොත් 10ට වට යන්න කියලා අපි බලනවා ඒ සංඛ්‍යාව දෙපස තියෙන 10 ගුණාකාර දෙක. හරිද? ඒ සංඛ්‍යාව දෙපැත්තේ තියෙන 10 ගුණාකාර දෙක. දැන් 7 කියන සංඛ්‍යාව ගත්තොත් ඕකේ කොහොමත් ළමයි ඔයගොල්ලෝ දන්නවා 7 කියන සංඛ්‍යාව ගත්තොත් නේද? ඕකේ තියෙන 10 ගුණාකාර දෙක දෙපැත්තේ මොනවද තියෙන්නේ? මේ පැත්තේ නම් 10මයි තියෙන්නේ මේ පැත්තේ නම් ළමයි බිඳුව ගන්න වෙන්නේ. 10 වරක් බිඳුව බිඳුවයිනේ. 10 වරක් එක 10යි නේ. එතකොට මේ 7 කියන එක ළමයි වඩාත් ආසන්න වෙන්නේ 10ටද බිඳුවටද? 7 ආසන්න වෙන්නේ ඈ 10 පැත්තට. එතකොට 7 කියන එක 10ට වැටෙව්වොත් උත්තරේ කීයද එන්නේ? 10යි එන්නේ. 13 ගත්තොත් 13 දෙපැත්තේ තියෙන 10 ගුණාකාර දෙක. මේ පැත්තෙන් හම්බ වෙන්නේ 20 මේ පැත්තෙන් හම්බ වෙන්නේ 10 නේ. 13 දෙපස තියෙන 10 ගුණාකාර දෙක. 10 ගුණාකාර දන්නවනේ 10 20 නේ 30 40 50. අපි උත්තරේ තියන්න ඕනේ මේ වගේ 10 ගුණාකාරයකින්. හරි 100 110 120 ඔහොමනේ දිගටම 10 ගුණාකාර අපිට ගන්න පුළුවන්. 13 වඩාත් ආසන්න වෙන්නේ. හරිද? මට කියන්න 10ටද 20ටද? 13 ඔව් කීයටද? 13 කියන එක ආසන්න 10ට වැටෙවොත් 10මයි එන්නේ. නේ වඩාත් ආසන්න වෙන්නේ 10ට. 18 දෙපැත්තේ තියෙන 10 ගුණාකාර දෙක. 20යි මේ පැත්තෙන් එන්නේ 10යි නේ. 18ට වැඩි 10 ගුණාකාරේ 20 18ට අඩු 10 ගුණාකාරේ 10. 18 ආසන්න වෙන්නේ කීයටද? 10 පැත්තටද ගොඩක් බර වෙන්නේ 20 පැත්තටද? 20 පැත්තට. හරි. දැන් මේ 35 වගේ ගත්තොත් අර පහක් ආවොත් මොකද වෙන්නේ? අපි සාමාන්‍යයෙන් 35 දෙපැත්තේ තියෙන්නේ 40යි 30යිනේ. 10 ගුණාකාර දෙක. ඔව්. අර මැදට වගේ ආවොත් මැද සංඛ්‍යාවක් ආවොත් අපි යාව ගන්නේ වැඩි පැත්තට. 35 වඩාත් ආසන්න වෙන 10 ගුණාකාර කීයද? 40 නේ 35 10ට වැටෙවුවාම එන්නේ 40යි. 91 දෙපැත්තේ තියෙන 10 ගුණාකාර දෙක ගත්තොත් 100යි මේ පැත්තෙන් එන්නේ 90නේ. 91 වඩාත් ආසන්න වෙන්නේ කීයද? 90ට නේ. 91 10ට වැටෙවුවොත් 90යි එන්නේ. 118 දෙපැත්තේ තියෙන්නේ මේ පැත්තෙන් 110 මේ පැත්තෙන් 120.
නේ 118 ආසන්න 10ට වැටෙවුවොත් කීය දෙන්නේ 120ට තමයි වඩාත් ආසන්න වෙන්නේ. හොඳයි. ඉක්මනට මේ ලියුව උදාහරණ ටික ලියලා ආසන්න 10ට වට යන්න මම තනියම ගණන් කිහිපයක් දෙන්නම් හදන්න. ඉක්මන් කරන්න. මේ ටික ලියා ගන්නකො ඉස්සෙල්ලා. මේක ඔයගොල්ලන්ට මතකයි 6 දික් තිබ්බනේ. හරි මේවල කියලා දෙන්න දෙයක් නැහැ අමුතුවෙන්. සාමාන්‍ය දේවල් තියෙන්නේ. දීපු සංඛ්‍යාව මෙහෙම ලියන්න ඕනේ නැහැ මම මේ අර නිකන් දෙපැත්තේ 10 ගුණාකාර දෙක ලියලා පෙන්නුවේ මොකක්ද එන්නේ කියලා. උත්තරේ ලිව්වහම ඇති. හරි 7 10ට වැටෙව්වහම උත්තරේ 10යි. 13 10ට වැටෙව්වහමත් උත්තරේ 10යි. 18 10ට වැටෙව්වහම උත්තරේ 20යි. 35 10ට වැටෙව්වහම උත්තරේ 40යි. 91 10ට වැටෙව්වහම උත්තරේ 90යි. නේද? හොඳයි. එතකොට දැන් ඔය 90 91 92 93 94 ඕවා 10ට වැටෙව්වහම 90යි එන්නේ. 95 96 97 98 99 වැටෙව්වොත් 100 තමයි එන්නේ. හරිද? අර තීරණාත්මකගේ එන්නේ 5නේ. හරි මෙතන අගට එක ස්ථානේ 5ක් ආවොත් එයා වැටෙව්වහම යන්නේ වැඩි පැත්තේ 10 ගුණාකාරයට. මේ සංඛ්‍යාවක එක ස්ථානීය ඉලක්කම 5 6 7 8 9 තිබ්බොත් එයාව යන්නේ වැඩි පැත්තේ 10 ගුණාකාරයට. සංඛ්‍යාවක එක ස්ථාන ඉලක්කම 4 3 2 1 තිබ්බොත් එයා 10ට වැටෙව්වහම යන්නේ අඩු පැත්තේ 10 ගුණාකාරයට. ඒක තේරුම් ගන්න ඕනේ. හරි. හරිද ඉක්මන් කරන්න. හොඳයි. හරි. මට එහෙනම් ටක් ගාලා මම මෙන්න මේ දෙන සංඛ්‍යා ටික වටේලා දෙන්න 10ට. රෝම ඉලක්කම් හරි 6නේ. දැන් උත්තරේ දැම්මම ඇති ඈ. රෝම ඉලක්කම් 6 ඉඳන් රෝම ඉලක්කම් 6 ඉඳන් උත්තර දාන්න ගියා නම් හරි. හරිද 33. හරි රෝම ඉලක්කම් 7. හරි ඉක්මන් කරන්න 59. රෝම ඉලක්කම් 8 ඉක්මනට 10ට වට යන්න. හරිද 85. රෝම ඉලක්කම් 9 ඉක්මන් කරන්න 247. 247. හරි රෝම ඉලක්කම් 10 රෝම ඉලක්කම් 10 ඉක්මනට උත්තර දාන්න 306. රෝම ඉලක්කම් 11 1514 1514 1514 අග්ගාලා ආසන්න 10ට වටේලා උත්තර දාන්න. මෙන්න මේ සංඛ්‍යා වඩාත් ආසන්න වෙන්නේ මොන 10 ගුණාකාරයකටද කියලා ගන්න. උත්තරේ 10 ගුණාකාරයකින් එන්න ඕනේ. මේ සංඛ්‍යාව වඩාත් ආසන්න වෙන්නේ මොන 10 ගුණාකාරයකටද? අපි ඒක තමයි 10ට වටේනවා කියලා කියන්නේ. හරි ඉක්මනට වට යන්න රෝම ඉලක්කම් 12. රෝම ඉලක්කම් 12. හරිද ඉක්මන් කරන්න. හරි. හරි 1895 රෝම ඉලක්කම් 13. 3008 රෝම ඉලක්කම් 14 ආසන්න 10ට වට යන්න. 4000 මම දෙනවා 10. රෝම ඉලක්කම් 15 12345 රෝම ඉලක්කම් 16 2,34,532. හරි මෙන්න මේ සංඛ්‍යා ආසන්න 10ට වටේලා උත්තර දාන්න. උත්තරේ දෙන්නම ඇති ඈ. ඉස්සෙල්ලා බලන්න මේ 10 ගුණාකාරයක් ගත්තොත් මෙයාගේ දෙපැත්තේ තියෙන්නේ මොකක්ද කියලා බලලා වඩාත් ආසන්න වෙන්නේ කාටද බලන්න. ඉස්සෙල්ලා මේකේ දෙපස තියෙන 10 ගුණාකාර දෙක බලන්න. 33 කියන සංඛ්‍යාව දෙපැත්තේ අහුවන 10 ගුණාකාර දෙක මොකක්ද? 30යි 40යි නේ. 33 වඩාත් ආසන්න වන්නේ කීයටද? 30ට නේ. ඉතින් මේකේ උත්තරේ 30යි. එක ස්ථාන ඉලක්කම නේද? 0 1 2 3 4 ආවොත් එයා 10ට වැටෙවුවාම උත්තරේ එන්නේ
අඩු පැත්තේ 10 ගුණාකාරය. එක ස්ථාන ඉලක්කම 5 6 7 8 9 වගේ තිබ්බොත් එයා ආසන්න වෙන්නේ වැඩි පැත්තේ 10 ගුණාකාරයට නේ. 59 දෙපැත්තේ තියෙන්නේ හරි කීයයිද? 10 ගුණාකාර දෙක 50යි 60යි. 59 වඩාත් කිට්ටු 60ට. මේකේ උත්තරේ 60 එන්න ඕනේ. 85 ගත්තොත් අර එක ස්ථානයේ 5 ඉලක්කම આવොත් අපි ඒක ගන්නෙත් වැඩි පැත්තේ 10 ගුණාකාරයට නේ. 85 දෙපැත්තේ 80යි 90යි තියෙන්නේ. 85 වඩාත් ආසන්නයි කියලා ගන්නේ වැඩි පැත්තේ 10 ගුණාකාරයට. 90යි. හොඳයි. 247 දෙපැත්තේ තියෙන්නේ 240යි 250යි. මේ එක ස්ථාන ඉලක්කම 5 හෝ 5ට වැඩි නම් එයා යන්නේ වැඩි පැත්තේ 10 ගුණාකාරය 250ට. 306 එක ස්ථාන ඉලක්කම 5 හෝ 5ට වැඩි නම් එයා යන්නේ වැඩි පැත්තේ 10 ගුණාකාරය 310ට. 300යි 310යි නෙන්නේ. 1514 ගත්තොත් එක ස්ථාන ඉලක්කම 5ට වඩා අඩු නම් එයා යන්නේ අඩු පැත්තේ 10 ගුණාකාරය 1510ට නේ. 14 ආසන්න 10ට. හරි 1510. 1895 වැඩි පැත්තේ 10 ගුණාකාරය කීයද? 5 આવොත් වැඩි පැත්තට නේ. 1895 ඊට පස්සේ කීය දෙන්නේ? 1895 දෙපැත්තේ තියෙන 10 ගුණාකාර දෙක 1890යි අර පැත්තෙන් එන්නේ 1900. ඔව්. උත්තරේ කීයද? 1900යි. 3008 8 આવොත් වැඩි පැත්තට යන්නේ 3000 කීයද? 3000යි 3010යි නේ. දෙපැත්තේ තියෙන්නේ 3010ට එන්නේ. 3010. 4010 නම් ළමයි කෙලින්ම 4000 කීයමද? 10ම තමයි එන්නේ වැටෙව්වහම. ඒක වෙනස් වෙන්නේ නැහැ නේද? 10 ගුණාකාරයක් නේ. 10 ගුණාකාරයක් වුණාම ඒකම තමයි එන්නේ. හරි 12345. 5 આવොත් වැඩි පැත්තට යන්නේ. 45 කියන්නේ 50ට යන්නේ නේ. ඔව් 12000 හොඳයි. 350. 234532. 32 යන්නේ 30 පැත්තටද 40 පැත්තටද? 30 පැත්තට. එතකොට 234530යි එන්නේ. ඔක්කොම හරිද? නැත්නම් ඉතින් වැඩක් නැහැ. ඔක්කොම හරිද නැත්නම්? හරි. හැමෝගෙම ඉවරයි නේ. හරි. හොඳයි. ඉවරයිද? හැමෝම හරිද? හරි. ඔක්කොම හරිද හැමෝගෙම? රතු පෑනේ හරි දාගන්න. හරි. ලියන්න මේ ප්‍රශ්නේ. ලියන්න මේ ප්‍රශ්නේ. ලියන්න. හරි ඉවරයිද හැමෝම? ගණන් ටික ඔක්කොම හරිද? හරි. ලියන්න ඊළඟ ප්‍රශ්නේ. මෙහෙම. ලියන්න කිසියම් සංඛ්‍යාවක් ආසන්න 10ට වැටයූ විට කිසියම් සංඛ්‍යාවක් ආසන්න 10ට වැටයූ විට ආසන්න 10ට වැටයූ විට ආසන්න 10ට වැටයූ විට 190 ලැබේ. 190 ලැබේ. කිසියම් සංඛ්‍යාවක් ආසන්න 10ට වැටයූ විට නේ කී දෙන්නේ 190ක් එනවලු. 190 ලැබේ. හරිද? තේරෙනවද? කිසියම් සංඛ්‍යාවක් ආසන්න 10ට වැටෙව්වහම 190 එනවා. හරි. මම දැන් අහන්නේ ලියන්න එම සංඛ්‍යාව සඳහා තිබිය හැකි එම සංඛ්‍යාව සඳහා තිබිය හැකි එම සංඛ්‍යාව සඳහා තිබිය හැකි
එම සංඛ්‍යාව සඳහා තිබිය හැකි කමාවක් දාලා එම සංඛ්‍යාව සඳහා තිබිය හැකි කමාවක් දාලා ක්‍රම ඉලක්කම් එක කුඩාම අගය ක්‍රම ඉලක්කම් දෙක විශාලම අගය ලියන්න. හරි අපි මෙතන පූර්ණ සංඛ්‍යා ගන්නෙ. ඔව් පූර්ණ සංඛ්‍යානේ ගන්නෙ. කුඩාම පූර්ණ සංඛ්‍යාවත් විශාලම පූර්ණ සංඛ්‍යාවත් ලියන්න ඕනේ. හරි. දැන් මට කියන්න ළමයි ඔය කියන සංඛ්‍යාව ආසන්න 10ට වැටෙවුවාම 190ක් එනවා නම් නිකන් කියන්නකෝ 190 එන්න පුළුවන් සංඛ්‍යා මොනවද? කියන සංඛ්‍යාවක් වැටෙවුවාම 190 එන්නේ මොන වගේ සංඛ්‍යාවක් වැටෙවුවොත්ද? 190 උත්තරයට එන්නේ ඔව් 185 හරි. තව සියලුම අගයන් ඇහුවොත් අපි ඔක්කොම ලියන්න ඕනේ. ඔව් සංඛ්‍යාවක් වැටෙවුවාම 190 එනවා නම් ඒ සංඛ්‍යාව සඳහා පැවතිය හැකි සියලුම අගයන් ඇහුවොත් 190 එන්න නම් ළමයි මොනවද? 184 වැටෙවුවොත් 180 නේ. නේ 185 ඊට පස්සේ 186 187 ලියා ගන්න 188 හරි 189 හරි 190 වැටෙවුවත් 190යි 191 හරි 190 දෙක වැටෙවුවත් 190යි 193 සහ 194 195 වැටෙවුවොත් 200යි නේ. මෙන්න ළමයි මෙන්න මේ සංඛ්‍යා 10ට වැටෙවුවොත් උත්තරයට එන්නේ කීයද? ඔව් 190 තමයි එන්නේ. ඉතින් මේ සඳහා මේ තියෙන්නේ සියලුම පූර්ණ සංඛ්‍යා. අර සංඛ්‍යාව සඳහා තිබිය හැකි සියලු පූර්ණ සංඛ්‍යා හැවුවොත් මේ ටික ලියන්න ඕනේ. අපෙන් අහලා තියෙන්නේ කුඩාම පූර්ණ සංඛ්‍යාවනේ. කුඩාම පූර්ණ සංඛ්‍යාව කීයද? මේ තියෙන්නේ. මෙන්න කුඩාම අගය. මේක ඔහොම ලියාගත්තත් කමක් නැහැ මේ තියෙන්නේ. විශාලම අගය. ඔය වගේ ප්‍රශ්න එහෙම අහනවා නේ. විශාලම පූර්ණ සංඛ්‍යාව. වැටෙවුවාම 190 එන විශාලම පූර්ණ සංඛ්‍යාව 194. වැටෙවුවාම 190ක් එන කුඩාම පූර්ණ සංඛ්‍යාව 185. ලියාගන්න මේක මෙහෙම. හරි හොඳයි. දැන් ඊට පස්සේ ළමයි අපි බලන්න හදන්නේ ආසන්න 100ට වැටීම. ආසන්න 100ට වැටීම. ඉක්මන් කරන්න. ආසන්න එවලේසි 100ට වැටීම ඉක්මන් කරන්න. ආසන්න 100ට වැටීම. අනුමාත්‍රකාව දාන්න. ආසන්න 100ට වැටීම. වහිනවද? හරි. එහෙම වුණොත් රෙකෝඩින් එක ඉල්ල ගන්න හෙට උදේට ආසන්න 100ට වැටීම. කරන්ට් එක ගියා. ඔව් කරන්ට් එක ගියා තමයි. හරි පොඩක් ළමයි බලමු කරන්ට් එක ආවම පටන් ගමු.
ආවනේ. හරි. දැන් ළමයි හැමෝටම ඇහෙනව නේද කියන එක? කරන්ට් එක ආවද හැමෝටම? හරි. හරි හොඳයි. එතකොට දැන් අපි ළමයි ඊට පස්සේ බලමු ආසන්න 100ට වැටීම. හරි අනුමාත්‍රකාව දැම්මනේ ආසන්න 100ට වැටීම. හරි ලියන්න මේ ප්‍රශ්නේ පහත දැක්වෙන එක් සංඛ්‍යා ආසන්න 100ට වට යන්න පහත දැක්වෙන එක් සංඛ්‍යා ආසන්න 100ට වට යන්න හොඳයි. දැන් මේකදී ළමයි අපි කරන්නේ දැන් කලින් එකේ කරේ දීපු සංඛ්‍යාව ආසන්න 10 ගුණාකාරයක් ලෙස දැක්වුවානේ. දැන් කරන්න ඕනේ ආසන්න 100 ගුණාකාරයකින් දක්වන්න ඕනේ. දැන් මේ දෙන ගණන් වල සංඛ්‍යා ආසන්න 100 ගුණාකාරයෙන් තමයි අපි තියන්න ඕනේ. හරි. අපි බලමු ගණන් කීපයක් රෝමිලක්කම් 1. හරිද? 64. රෝමිලක්කම් 1 64. හරිද? 89 රෝමිලක්කම් 2. රෝමිලක්කම් 1 64 බලා ගන්න. ඉතින් බලාගෙන ඉන්නකො මම මේ හයක් විතර හදලා දෙන්නම්. රෝමිලක්කම් 1 64. රෝමිලක්කම් 2 89. රෝමිලක්කම් 3 141. රෝමිලක්කම් 4 173. රෝමිලක්කම් 5 150. හරි. රෝමිලක්කම් 6 202. රෝමිලක්කම් 6 202. රෝමිලක්කම් 7 290. රෝමිලක්කම් 8 450. රෝමිලක්කම් 9 888. රෝමිලක්කම් 10 1033. හරි දැන් බලා ගන්නකො. දැන් මේ දීපු සංඛ්‍යා ළමයි ආසන්න 100 ගුණාකාරයෙන් අපි ලියන්න ඕනේ. ආසන්න 100ට වට යන්නයි තියෙන්නේ. දැන් බලන්න මේකයි කරන්න ඕනේ. ඉතින් මෙතනත් අර වගේම තමයි. අපිට මේ දීපු සංඛ්‍යාව දෙපැත්තේ තියෙන 100 ගුණාකාර දෙක ලියාගත්තොත් මට කියන්න 64 ගත්තොත් එයාගේ දෙපස තියෙන 100 ගුණාකාර දෙක මොනවද එන්නේ? 64ට අඩු පැත්තෙන් නම් එන්නේ ඉතින් බිඳුව තමයි ගන්න වෙන්නේ. 100 වරක් බිඳුව බිඳුවයිනේ. වැඩි පැත්තෙන් එන්නේ 100 වරක් එක 100යි. දැන් අපේ උත්තර වල ළමයි 100 ගුණාකාරයක් තමයි එන්න ඕනේ. 100 200 300 400 500 නේ. 100 ගුණාකාර 600 හරි. තේරෙනවනේ? 700 800 900 1000 1100 1200 අන්න ඒ වගේ උත්තර තමයි එන්න ඕනේ. 100 ගුණාකාරයකින් අපි උත්තරේ තියන්න ඕනේ වටේලා. ආසන්න එකෙන් තමයි තියන්නත් ඕනේ. හරි. දැන් 64 ළමයි ගත්තොත් වඩාත් ආසන්න වෙන්නේ බිඳුවටද 100ටද? 100ට. හොඳයි. 64 වැටෙවොත් එන්නේ ළමයි උත්තරේ කීයද? 100ට. 100මයි එන්නේ. 89 දෙපැත්තේ තියෙන 100 ගුණාකාර දෙක. ඒ 100යි බිඳුවයි තමයි ගන්න වෙන්නේ. 89 වැටෙවුවත් එන්නේ කීයද? 100යි. 141 දෙපැත්තේ තියෙන 100 ගුණාකාර දෙක. අඩු පැත්තෙන් නම් 100යි, වැඩි පැත්තෙන් නම් 200යි. 141 මට කියන්න 100ටද ආසන්න 200 පැත්තටද? 141. දැන් ළමයි මේකේ ඔයගොල්ලෝ බලන්න ඕනේ මොකද්ද? මෙන්න මේ දස ස්ථාන ඉලක්කම 10 ස්ථාන ඉලක්කම බලන්නකෝ. 10 ස්ථාන ඉලක්කම හරිද 5 හෝ 5 6 7 ඒ කියන්නේ 50 ගණන් 60 ගණන්
70 ගණන් 80 ගණන් 90 ගණන් ආවොත් ළමයි යන්නේ වැඩි පැත්තේ 10 ගුණාකාරයට 10 ස්ථාන ඉලක්කම 4 නේ 40 ගණන් 30 ගණන් 30 නේ ඊට පස්සේ දෙක ආවොත් 20 ගණන් නේ 120 ගණන් නේ 111 ගණන් නේ ඔය වගේ සංඛ්‍යාවක් ආවොත් යන්නේ අඩු පැත්තේ 10 ගුණාකාරයට මේ අඩු පැත්තේ 100 ගුණාකාරයට 141 වඩාත් ආසන්න වෙන්නේ ළමයි 100කද 200කටද 141 වඩාත් ආසන්න 100ට 100 තමයි එන්නේ 173 173 දෙපැත්තේ තියෙන්නේ 200 සහ 100 නේ මේ පැත්තේ 100 නේ 173 වඩාත් ආසන්න වෙන්නේ 200ට දැන් මේක ළමයි ඔයගොල්ලන්ට දැන් අද 10 ස්ථානෙට වට යන්නේ මේ 10ට වට යද්දි ළමයි අපි බැලුවේ එක ස්ථාන ඉලක්කමනේ එක ස්ථාන ඉලක්කම 5 6 7 8 9 තිබ්බනම් වැඩි පැත්තට ගියේ එක ස්ථාන ඉලක්කම 4 3 2 බිඳුව තිබ්බනම් අඩු පැත්තට ගියේ මේකේ බලන්න වෙන්නේ ළමයි 10 ස්ථාන ඉලක්කම 10 ස්ථාන ඉලක්කම බලන්න 10 ස්ථාන ඉලක්කම 5 6 7 8 9 වගේ තිබ්බොත් වැඩි පැත්තට තමයි යන්නේ 10 ස්ථාන ඉලක්කම 4 3 2 1 වගේ තිබ්බොත් බිඳුව තිබ්බොත් යන්නේ අඩු පැත්තේ 100 ගුණාකාරයට 150 ගත්තොත් ළමයි 200 දෙන්නේ 100 දෙන්නේ 150 දෙපැත්තේ 100 ගුණාකාර දෙක 100යි 200යි නේ 150 ගත්තොත් මෙතන 50 ගත්තොත් 50 යන්නේ මොන පැත්තටද වැඩි පැත්තට යන්නේ 50 යන්නේ ළමයි වැඩි පැත්තට මතක තියාගන්න හරි 50 51 52 53 ඔය ඔක්කොම යන්නේ වැඩි පැත්තේ 100 ගුණාකාරයට 49 48 නේ 47 හරි 40 ගණන් 30 ගණන් හරි 20 ගණන් ඒ වගේ ඒවා යන්නේ අඩු පැත්තේ 100 ගුණාකාරයට හරි 202 ගත්තොත් මේ පැත්තෙන් 200 මේ පැත්තෙන් 300 202 ආසන්න වෙන්නේ කීයටද 200ට හොඳයි 290 ගත්තොත් මේ පැත්තෙන් 200 මේ පැත්තෙන් එන්නේ 300 290 ගත්තොත් 300ට තමයි ආසන්න වෙන්නේ 450 ගත්තොත් මේ පැත්තේ 500 මේ පැත්තේ 400 නේ 450 50 આવොත් අනිවාර්යයෙන්ම වැඩි පැත්තට යන්නේ හරි 50 આવොත් වැඩි පැත්තට යන්නේ මතක තියාගන්න 50 60 70 80 50 ගණන් 60 ගණන් 70 ගණන් 80 ගණන් 90 ගණන් આવොත් යන්නේ වැඩි පැත්තේ 100 ගුණාකාරයට මෙතන 40 ගණන් 30 ගණන් 20 ගණන් නේ 10 ගණන් දීපොත් යන්නේ අඩු පැත්තේ 100 ගුණාකාරයට මතක තියාගන්න 888 දෙපැත්තේ තියෙන්නේ මේ පැත්තේ 900 මේ පැත්තේ 800 නේ 100 ගුණාකාර දෙක තමයි ලියා ගන්න ඕනේ ඒකෙන් මේක වඩාත් කිට්ටු වෙන්නේ 88 කියන්නේ වැඩි පැත්තට යන්නේ එහෙනම් 900යි 1033 ගත්තොත් මේ පැත්තේ 1000 මේ පැත්තේ 1100 100 ගුණාකාරනේ 1100 මට කියන්නේ 1033 33 වඩාත් ආසන්න වෙන්නේ කාටද අඩු පැත්තට නේ වැඩි පැත්තට නෙමෙයි 33 ගත්තොත් අඩු පැත්තේ 100 ගුණාකාරය කීයද 1000 එන්න ඕනේ 1000 හරි මේ ගණන් 10 ලියාගෙන මම තව ගණන් 5ක් 6ක් දෙන්නම් තනියම කරන්න ඉක්මන් කරන්න මේ ටික ලියා ගන්න මේ ගණන් 10 100ට වට යන්න කිව්වොත් උත්තරේ 100 ගුණාකාරයකින් තියෙන්න ඕනේ 10ට වට යන්න කිව්වොත් උත්තරේ 10 ගුණාකාරයකින් තියෙන්න ඕනේ රටාවක් තියෙන්නේ මතක තියාගන්න හරි සීයට වට යද්දී ඔයගොල්ලෝ බලන්නේ ළමයි දසස්ථානීය ඉලක්කම. ඒක 5 5 7 නේ 6 8 හරිද 9 වගේ ඉලක්කමක් තිබ්බොත්
වැඩි පැත්තේ 100 ගුණාකාරය තමයි උත්තරේට එන්නේ. දස ස්ථාන ඉලක්කම 10 ස්ථාන ඉලක්කම 4 හරිද 3 ඊට පස්සේ 2 1 නේ බිඳුව වගේ ඉලක්කමක් තිබ්බොත් අඩු පැත්තේ 100 ගුණාකාරය තමයි එන්නේ. හරි මෙන්න මේ ගණන් පහ තනියම හදන්න ක්‍රම ඉලක්කම් 11 12 13 14 15 ලියා ගන්න. හරිද ආසන්න 100ට වට යන්නේ. හරි පළවෙනි එක ඒ කියන්නේ 11 වෙනි එක 54 12 වෙනි ගාන 195 195 හරි 195 ඊට පස්සේ 1009 8 වෙනි එක 1009 ඊට පස්සේ 2985 රෝම ඉලක්කම් 9 රෝම ඉලක්කම් 10 72324 72324 තව එකක් 11 වෙනි එක 7550 හරි මෙන්න මේ ගණන් 6 තනියම ටක් ගාලා වට යන්න ආසන්න 100ට පොඩි මේක රෝම ඉලක්කම් 11 නේ 12 13 මෙතන 14 නේ රෝම ඉලක්කම් 14 මේක රෝම ඉලක්කම් 15 මේක රෝම ඉලක්කම් 16 මෙන්න මේ සංඛ්‍යා ටික ආසන්න 100ට වට යන්න වඩාත් ඉස්සෙල්ලා කල්පනා කරන්න මේ සංඛ්‍යාව දෙපැත්තේ තියෙන 100 ගුණාකාර දෙක මොකක්ද ඒක හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඊට පස්සේ බලන්න මේක වඩාත් ආසන්න වෙන්නේ වැඩි පැත්තේ 100 ගුණාකාරයටද අඩු පැත්තේ 100 ගුණාකාරයටද ඒක තීරණය කරන්න පුළුවන් මොකද අග 50 ගණන් 60 ගණන් 70 ගණන් 80 ගණන් 90 ගණන් තියෙනවා නම් මේ අග බලන්න මේ අග ඉලක්කම් දෙකේ ගත්තොත් ඇත්තටම මේ 10 ස්ථාන ඉලක්කම තමයි බලන්න ඕනේ නේද මේකේ 20 ගණන් මේ 24 මේක 80 ගණන් 85 මේක නම් 9 තියෙන්නේ කෙලින්ම බිඳුවයි 9 නේ හරිද මේකේ 95 හරි 54 මේක නම් 50 අන්න ඒක බලන්න ඒක 50 ගණන් 60 ගණන් 70 ගණන් 80 ගණන් 90 ගණන් නම් යන්නේ වැඩි පැත්තට 40 ගණන් නේ 30 ගණන් 20 ගණන් 10 ගණන් නැත්තම් සාමාන්‍ය නේද මේ වගේ ඒවා තිබ්බොත් යන්නේ අඩු පැත්තට අර ගණන් 6 ඉක්මනට කරන්න 100ට වට යන්න තියෙන්නේ හරි උත්තර ගත්තද ඉක්මනට කරන්න හරි ඉවරයි නේද හොඳයි හරි මට බලන්න උත්තර ගත්ත ළමයි දාන්න බලන්න උත්තර ටික පිළිවෙලට කීයද කීයද එන්නේ කියලා උත්තර ටික දාන්න බලන්න ඔව් මැසේජ් එකකින් දාන්න මේ ගණන් 6 උත්තර
හරි 54 ලේසි කීයද එන්නේ 54 ගත්තොත් කීයද ඔව් 100යි නේ 54 ආසන්න වෙන්නේ 100ට හරි මෙයාගේ උත්තරේ 100 195 දෙපැත්තේ තියෙන්නේ 100යි 200යි නේ ඔව් 200ට තමයි ආසන්න වෙන්නේ 195 ආසන්න වන 100 ගුණාකාරي 200 1009 ගත්තොත් අඩු පැත්තෙන් 1000 වැඩි පැත්තෙන් 1100 1009 ආසන්න වෙන්නේ 18 නේ 2985 ගත්තොත් අඩු පැත්තේ 2900 වැඩි පැත්තෙන් 3000 ඔව් 85 ආවහම ඉතින් වැඩි පැත්තට යන්නේ 3000 තමයි එන්නේ ආසන්න 100ට වැටෙවුවාම 3000යි 72324 නේ 72324 ගත්තොත් අඩු පැත්තේ 72300 වැඩි පැත්තේ 72400 24 යන්නේ ළමයි අඩු පැත්තට නේ ඔව් 24 ආවොත් අඩු පැත්තට යන්නේ එතකොට 72000 කීයද 300 72300 අන්තිම එක 7550 නේ 50 ආවොත් නේ වැඩි පැත්තට යන්නේ 550 එතකොට 550 ගත්තොත් යන්නේ 600 පැත්තට නේද? ඒ කියන්නේ 7600. හොඳයි. මට කියන්න මේ 6ම හරි තනියම හදලා. තනියම හදලා 6ම හරි ගියාද? හරි හොඳයි. නෙත්මි හරි ගියා. නිපුණි. යශෝද හරි. ඉතින් මේවා අර කෙටි ප්‍රශ්න වලට එහෙම එනවා ළමයි මේ වගේ සංඛ්‍යාවක් දීලා නේ 100ට 10ට නැත්නම් 1000ට දැන් අපි 1000ට වැටීම කරමු. ඒ වගේ අමාරු නෑ. ලේසියෙන් ගන්න පුළුවන් උත්තර. හරි. මම මේකෙත් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් දෙනවා ලියන්න. මෙන්න මේ ගාන ලියන්න ඊළඟ එක ලියන්න සංඛ්‍යාවක් තව වෙලාව ඕනද කියදාගේ හරි උමයන්ගේ හරි හොඳයි වෙලාව තව අවශ්‍යද මේ ටික හදාගන්න වෙලාව ඇති නේද හරි ඕගොල්ලෝ දැන් ළමයි මේ සතිය ඇතුළත මේ ටියුට්ස් සහ ඊළඟ ටියුට් එකයි තව පේපර්ස් දෙකක් තියෙනවා ඒ දෙකයි ගන්න ඇවිල්ලා හරි කෙහෙල්වල ළමයි අපේ ගෙදරින් ගන්න මිනුවන්ගොඩ ළමයි ඇක්මි එකෙන් ගන්න ඕනේ හරි ඊළඟ ටියුට් එකයි පේපර්ස් දෙකක් තියෙනවා පේපර්ස් දෙක ගන්න ඕනේ පේපර්ස් දෙකයි ටියුට් එකයි මෙතන 7600 හරි නේද ලියන්න මේ ගාන ලියන්න සංඛ්‍යාවක් ආසන්න 100ට වැටයූ විට සංඛ්‍යාවක් ආසන්න 100ට වැටයූ විට 5500ක් ලැබේ නෙමෙයි ඔව් 5500 ලැබේ 5500 ලැබේ සංඛ්‍යාවක් ආසන්න 100ට වැටයූ විට 5500 ලැබේ 5500 ලැබේ. එම සංඛ්‍යාවට තිබිය හැකි කමාවක් දාලා රෝම ඉලක්කම් එක එම සංඛ්‍යාවට තිබිය හැකි කමාවක් දාලා රෝම ඉලක්කම් එක කුඩාම පූර්ණ සංඛ්‍යාව රෝම ඉලක්කම් දෙක විශාලම පූර්ණ සංඛ්‍යාව සොයන්න හරි කුඩාම පූර්ණ සංඛ්‍යාව කුමක්ද නැත්නම් විශාලම පූර්ණ සංඛ්‍යාව කුමක්ද සංඛ්‍යාවක් ආසන්න 100ට වැටයූ විට හොඳට හිතලා කරන්න 5500ක් එනවලු එතකොට මේ සංඛ්‍යාවට තියෙන්න පුළුවන් කුඩාම පූර්ණ සංඛ්‍යාව මොකද්ද ඒ වගේම විශාලම පූර්ණ සංඛ්‍යාව මොකද්ද වැටෙවුවාම 5500ක් එන්නත් ඕනේ හරි පොඩි වෙලාවක් දෙන්නම් හොයාගන්න ඉක්මනට හිතලා බලන්න කුඩාම පූර්ණ සංඛ්‍යාව මොකද්ද විශාලම පූර්ණ සංඛ්‍යාව මොකද්ද මේක ටිකක් හිතන්න ඕනේ අර කලින් හදපු එකත් එක්ක බලද්දි නේ මේක චුට්ටක් හිතලා හදන්න ඕනේ 10ට වැඩිවුවාම ලේසිනේ දැන් මේක 100ට නේ ආයි 1000ට වටේ නියලත් මේ වගේ ගණන් තියෙනවා. හරි 5500ක් එන්නේ
සංඛ්‍යා ගොඩක් තියෙන ඔක්කොම ලියන්න බෑ. ඔක්කොම ලියන්න ගියොත් අද ලියලියද කරන්න හම්බෙන්නේ නැහැ. 5500ක් එන්නේ මොන සංඛ්‍යාව වැටෙවොත්ද? මට පොඩක් නිකන් කියන්නකෝ ඔක දැන් කීයෙන් වගේද පටන් ගන්නෙ? ඈ 5000 ඔව්. හරිද දැන් අනිවාර්යෙන් ළමයි මේකේ උත්තරේ එක්ක 5400 ගාණක්. 5400 ගාණක් හෝ නැත්නම් 5500 ගාණක් නෙන්න ඕනේ. නේ මේකේ වැඩි පැත්ත සහ අඩු පැත්තෙන් එන්නේ. ඔව් අඩු සංඛ්‍යාව වෙන්නේ අඩු පැත්තෙන්. වැඩි සංඛ්‍යාව වෙන්නේ වැඩි පැත්තෙන්. අඩු පැත්තෙන් ගත්තොත් තමයි කුඩාම පූර්ණ සංඛ්‍යාව වෙන්නේ. ඒතර 5500ට අඩු පැත්තෙන් ගත්තොත් 5400 ගාණක් කියලා මතක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම 5400 ගාණක්. ඔව්. හරි කුඩාම පූර්ණ සංඛ්‍යාව 5400 ගාණක්. ඊට පස්සේ චුට්ටක් කල්පනා කරන්න 5400 ගණන් 5410 ගණන් 5420 ගණන් 5430 ගණන් 5440 ගණන් වැඩිවොත් එන්නේ අඩු පැත්තේ 100 ගුණාකාරයට 5400. 5500ක් එන්න ඕනේ ඉඳා 5450 ගණන් 5460 ගණන් 5470 ගණන් 5480 ගණන් 5490 ගණන් වගේ සංඛ්‍යා තමයි 5500ට එන්නේ වැටෙව්වහම. එහෙනම් ළමයි 5400 කීයද? 50. 5450 වැටෙව්වොත් තමයි 5500ට යන්නේ. 5449 වැටෙව්වොත් 50ට අඩු හින්දා අඩු පැත්තේ 100 ගුණාකාරයේ 5400යි එන්නේ එතකොට. නේ 5449 48 ඒවා එන්නේ නැහැ. 50 ඉඳන් තමයි එන්නේ. 5450 5451 52 53 ඒවා ඔක්කොම වැටෙව්වොත් 100ට 5500යි එන්නේ. ඔහොම ගිහිල්ලා වැඩි පැත්තේ අහනවනේ. වැඩි පැත්තෙන් අහනවා විශාලම පූර්ණ සංඛ්‍යාව. එතකොට 5500 ගණක්නේ. 5500 ගණන් 5510 ගණන් 5520 ගණන් 5530 ගණන් 5540 ගණන් වගේ සංඛ්‍යා 100ට වැටෙව්වොත් 5500 එනවා. 5550 වැටෙව්වොත් ළමයි යන්නේ 5600ට. එහෙනම් මට කියන්නේ විශාලම සංඛ්‍යාව 5550ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 5549. 5549 වැටෙව්වොත් යන්නේ 5500ට. 5600ට යන්නේ 5550 ඉඳන් තියෙන සංඛ්‍යාව. තේරුණාද? හරි එහෙනම් මේක තමයි කුඩාම පූර්ණ සංඛ්‍යාව, මේක තමයි විශාලම පූර්ණ සංඛ්‍යාව. හරි. දැන් ළමයි අපි එන්න හදන්නේ ආසන්න 1000ට. ආසන්න 1000ට වැටීම. ආසන්න 1000ට වැටීම. හරි මල්කි හරිද ඒ ටික? ඉසුරි ඉරුචි හරි නේද? දිනිත් මට කියන්නේ ගාන හරිද? මතාශ හරිනේ? හරි ඉක්මන් කරන්න. කුඩාම පූර්ණ සංඛ්‍යාව සහ විශාලම පූර්ණ සංඛ්‍යාව. හරි හොඳයි. අනිත් ළමයි හරිද? නෙළුමි හරි නේද? නිපුණි කෝ පිට ළමයි ටික කෝ පිට ළමයි නැද්ද පන්ති අද? ඔව් අසනි හරි නේද? බුද්ධිම හරි චිරායු. හොඳයි. කොහොද මේ අනිත් පිට ළමයි අද නැද්ද ක්ලාස් එකේ එතකොට? හරි අනිත් පිට ළමයි කෝ? පිට ළමයි දෙන්නයි ඉන්නේ පන්තියේ. චිරායු දිනෙත් ඔව් පිට ළමයි නෑ නේ ක්ලාස් එකේ හිටියයි කෝ? අඩුවිනි කට්ටිය. හරි රෙකෝඩින් එක දැන් එහෙම දෙන්නේ නැහැ. රෙකෝඩින් එක දෙන්නේ මේ වෙලාවට මොකක් හරි ගැටලුවක් තියෙනට විතරයි ආයේ ඈ. ගොඩක් අය රෙකෝඩින් එකක් ඉල්ල ගන්නවනේ. දැන් ළමයි හරිනම් මම රෙකෝඩින් දෙන්නේ මොකක් හරි එක්කෝ මේ වෙලාවට කනෙක්ෂන් නැත්තම්
නැත්නම් මේ වෙලාවට බලන්න ඕනේ මොකක් හරි තව පන්තියක් තියෙනවා නම් හරි ඒ පන්තියේ රෙකෝඩින් එකක් දෙන්නේ නැත්නම් දැන් මේකේ දෙන්නේ හින්දා හරි එහෙම chance එකක් තියෙනවනේ නැත්නම් නිකන් ඔහේ රෙකෝඩින් දෙන්නේ නැහැ දැන් මතක තියාගන්න. හරි යාළුවන්ට කියන්නේ ක්ලාස් එක යද්දි ඒ වෙලාවටම සම්බන්ධ වෙලා බලන්න ඕනේ. දැන් ළමයි 10ක් 15ක් සමහරවිට ළමයි 20ක් විතර රෙකෝඩින්ුත් ඉල්ල ගන්නවා. අර මම ලබන සතියේ එක හරියට බලනවා මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ සාධාරණ. හරි හොඳයි. එතකොට හරි මේ ක්ලාස් එකේ යන වෙලාවටම බලන්න ඕනේ නැත්නම් ආසන්න 18 වැටීම හරි දැන් මේකෙන් තමයි අපි කරන්නේ මේ දෙන සංඛ්‍යාව ආසන්න 10 ගුණාකාරයක් ලෙස අපි ඉදිරිපත් කරන්න ඕනේ නේ කිසියම් සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයකින් ඉදිරිපත් කරනවාට කියනවා 18 වටේනවා කියලා 18 වටේනවා කියලා කියනවා හොඳයි අපි ගණන් කීපයක් හදමු ලියන්න ප්‍රශ්නේ මාතෘකාව දැම්මනේ පහත දී ඇති එක් එක් සංඛ්‍යා පහත දැක්කේ නැත්නම් පහත දී ඇති එක් එක් සංඛ්‍යා ආසන්න 18 වට යන්න ආසන්න 18 වට යන්න ආසන්න 18 වට යන්න 18 හරි හොඳයි දැන් ළමයි මේකේ චුට්ටක් තව හිතන්න ඕනේ 10 ගුණාකාරයකින් අපි 10 ගුණාකාර මොනවද හම් වෙන්නේ 10 වරක් බිඳුව බිඳුවයි 10 ඒවා එකක් 10 වරක් 1 10යි 10 ඒවා දෙකක් 2000යි නේ 1000 2000 3000 4000 5000 6000 7000 8000 9000 10000 11000 12000 නේද 13000 හරි ඔය වගේ 20000 21000 අන්න ඒ වගේ අගයන් වලින් තමයි අපි උත්තර තියන්න ඕනේ හොඳයි දැන් මම නිකන් ළමයි අහනවා 18 අඩු සහ 500 අපි සාමාන්‍යයෙන් ගත්ත ළමයි 500 දැන් මේකේ ළමයි අපි බලන්න ඕනේ සියස්ථානි ලක්කම සංඛ්‍යාවේ සියස්ථානි ලක්කම දැන් උදාහරණයක් 535 රෝම ඉලක්කන්න එක බලා ගන්න හරි 535 ගමු නිකමට කියන්නම් 18 වටයක්දි ළමයි අපි බලන්න ඕනේ සියස්ථානි ලක්කම 535 සියස්ථානි ලක්කම පහ ඒ කියන්නේ 500 ගණන් 500 ඉඳන් 500 ගණන් ආයි 6 આવොත් 600 ගණන් 500 ගණන් 600 ගණන් 7 આવොත් 700 ගණන් 8 આવොත් 800 ගණන් 9 આવොත් 900 ගණන් අන්න ඒ වගේ සංඛ්‍යා තිබ්බොත් ඒක යන්නේ වැඩි පැත්තේ 10 ගුණාකාරයට දැන් 535 ළමයි වැටෙව්වොත් යන්නේ කීයටද 18 එලිම 10යි නේ 500 ගණන් 600 ගණන් 700 ගණන් 800 ගණන් 900 ගණන් නේද එලිම 18 යන්නේ ඊට පස්සේ හිතන්නකෝ රෝම ඉලක්කම් 2 1043 හරිද දැන් 1043 ගත්තොත් මේක යන්නේ අඩු පැත්තේ 10 ගුණාකාරයට දැන් 1043 දෙපැත්තේ තියෙන්නේ 10 ගුණාකාර ගත්තොත් 10යි වැඩි පැත්තෙන් එන්නේ 2000 නේ මේක නම් මේ පැත්තේ බිඳුව ගන්න වෙන්නේ හරි එතකොට 535 ගත්තොත් වඩාත් ආසන්න වෙන්නේ 18 1043 ආසන්න වෙන්නේ කීයටද 2000ටද 18ද ඔව් 18 1043 18 වැටෙව්වහම එන්නේ 1000 ඊට පස්සේ අපි ගත්තොත් හරිද 1620 අපිට කියන්නේ 1620 දෙපැත්තේ තියෙන 10 ගුණාකාර දෙක කීයයිද 10යි අඩු පැත්තෙන් වැඩි පැත්තෙන් 2000යි තමයි 1600 ගණන් නේ අන්න 600 ගණන් ආවොත් 500 ගණන් 600 ගණන් දැන් සියස්ථානි ලක්කම බලන්න 500 ගණන් 600 ගණන් 700 ගණන් 800 ගණන් 900 ගණන් ආවොත් යන්නේ වැඩි පැත්තේ 10 ගුණාකාරයට 350 වැටිවොත් ඉතින් අපිට ගන්න වෙන්නේ බිඳුව පැත්තට 350 500 අඩුයිනේ අනේ අඩු පැත්තේ 10 ගුණාකාරයට උඩ බිඳුව තමයි ගන්න වෙන්නේ හරි අපිට ඒ වගේව දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ওই 500 ඉඳන් වැඩි ඒවා තමයි දෙන්නේ 18 වටයක්දී හරි රෝම ඉලක්කම් 4 මම දෙනවා හරිද ඊට පස්සේ 1900
නැත්නම් 1900. 1900 ගත්තොත් ළමයි මට කියන්න එන්නේ 18 වැටෙව්වොත් වැඩි පැත්තේ 1000 ගුණාකාරය 2000 අඩු පැත්තේ 1000 ගුණාකාරය 1000 නේ 1900 ළමයි වැඩි පැත්තට තමයි යන්නේ. හරි රෝමි ඉලක්කම් 5 බලා ගන්න. හරිද 2450 2450 ගත්තොත් මේ පැත්තේ නම් 3000 අඩු පැත්තෙන් එන්නේ 2000 නේ 2450 ගත්තොත් 400 ගණන් යන්නේ ළමයි අඩු පැත්තට 500ට වඩා අඩුයි නම් නේ මේ සියස්ථාන ඉලක්කම 5ට වඩා අඩු නම් 4 આવුත් 400 ගණන් නැත්තම් 300 ගණන් 200 ගණන් 100 ගණන් නේ සහ නිකන් සාමාන්‍ය මෙතන බිඳුව තිබ්බත් කමක් නැහැ. හරි සියස්ථාන ඉලක්කම. එහෙම වගේ සංඛ්‍යා වැටෙව්වොත් 1000ට යන්නේ අඩු පැත්තේ 1000 ගුණාකාරයට. 2000ට එන්නේ. 2450 වඩාත් ආසන්න 2000ට. 2500 ඉඳන් තියෙන සංඛ්‍යාව තමයි 3000ට යන්නේ. 1000ට වැටෙවුවාම. තේරුණාද ඒක හැමෝටම? හරි රෝම ඉලක්කම් 6. මට කියන්න 4000 හරිද 99 වැටෙව්වොත් කීයද එන්නේ? 1000ට වැටෙව්වොත් වැඩි පැත්තෙන් එන්නේ නම් 5000නේ. 1000 ගුණාකාරය අඩු පැත්තෙන් නම් 4000නේ. 4000ද 5000ද? ඈ 4099 ගත්තොත් ඔව් 4000ට තමයි ආසන්නේ. 4000ට. හොඳයි. ටක් ගාලා මේ උදාහරණ පහ ලියා ගන්න. මම තව ගණන් පහක් හයක් දෙන්නම්. උදාහරණ හයක් තියෙනවා. ලියන්න ඉක්මනට. මෙන්න මේ සංඛ්‍යා 1000ට වැටෙව්වාම එන උත්තර ගන්න. ඔය ටික ලියාගෙන තනියම මම මේ රෝම ඉලක්කම් 7 හරිද 1927 රෝම ඉලක්කම් 8 හරි 2433 රෝම ඉලක්කම් 9 රෝම ඉලක්කම් 9 හරිද මම දෙනවා රෝම ඉලක්කම් 9 8888 රෝම ඉලක්කම් 10 හරිද 15340 රෝම ඉලක්කම් 11 19999 රෝම ඉලක්කම් 12 හරිද 38000 තත්ගාලා මේ ටික හදලා තනියම බලන්න මෙන්න මේ සංඛ්‍යා ආසන්න 1000ට වට යන්නේ. මේ ගණන් 6 තනියම හදලා උත්තර ගත්ත ළමයි උත්තර දාන්න බලන්න. හරි පොඩි වෙලාවක් දෙන්න ඉක්මන් කරන්න.
හරි හොඳයි හරි නේද හරි උත්තර හොඳයි අරන් දිනවා හරි දැන් 1927 ගත්තොත් 1927 ගත්තොත් නේ ඉන්නේ 1000යි 2000යි නේ ඉතින් මෙයා වඩාත් ආසන්න වෙන්නේ 2000ට 2000ට ආසන්න වෙන්නේ 2000 ඉන්න ඕනේ හරිනේ ඒක තේරෙනවානේ 2433 ගත්තොත් 2000යි 3000යි ඉන්නේ 2400 ගණන් යන්නේ තමයි අඩු පැත්තට 400 ගණන් යන්නේ අඩු පැත්තේ 1000 ගුණාකාරයි 2000ට නේ මේක 2000ට එන්නේ 8888 888 කියන්නේ වැඩි පැත්තට යන්නේ නේ 8888 ගත්තොත් 8000යි 9000යි නේ යහුවෙන්නේ 9000ට යන්නේ 9000 15300 300 ගණන් යන්නේ අඩු පැත්තට 15000 පැත්තට නේ 15000යි 16000යි එන්න ඕනේ 15000 එන්නේ මෙතන 999 තියෙන්නේ අන්තිම. එතකොට වැඩි පැත්තට 19999 කෙලින්ම 20000ට යන්නේ. 20000ට. 20000. ඊට පස්සේ 38000 නම් ළමයි කෙලින්ම කීයද? 38000 කෙලින්ම 1000 ගුණාකාර මේක 1000 ගුණාකාරයක්ම තමයි 38000 කියන සංඛ්‍යාව. 38000මයි. 38000 නේ තියෙන්නේ 38000. ඒකෙදි වෙනස් වෙන්නේ නැහැ නේ. ඒක කෙලින්ම 1000 ගුණාකාරයක් වෙන උත්තරේ 38000මයි එන්නේ. මට කියන්නේ මේ ගණන් හයම හරිද තනියම හදලා. හරි. 38000මයි එන්නේ නේ. හරි හොඳයි. ඔව් දැන් හරි. දැන් අපි ළමයි ඔතනින් පස්සේ එන්න හදන්නේ මේ මොනවද? මේවා. දශම සංඛ්‍යා වැටීමට. හරි. හරි මම ඊට කලින් තව පොඩි ප්‍රශ්න දෙකක් දෙන්න. ලියන්න මෙහෙම. ඔව්. ලියන්න මෙහෙම. සංඛ්‍යාවක් ඉක්මන් කරන්න. තව වෙලාව අවශ්‍යද මේ ගණන් 6 හදා ගන්න හරිය නේද පුළුවන් නේ ඉවරයි ලියන්න ප්‍රශ්නයක් සංඛ්‍යාවක් ආසන්න 1000ට වැටයූ විට සංඛ්‍යාවක් ආසන්න 1000ට වැටයූ විට සංඛ්‍යාවක් ආසන්න 1000ට වැටයූ විට 5000 ලැබේ 5000 ලැබේ ලැබේ සංඛ්‍යාවක් ආසන්න 1000ට වැටයූ විට සංඛ්‍යාවක් ආසන්න 1000ට වැටයූ විට 5000 ලැබේ. ඒ සඳහා තිබිය හැකි ප්‍රෝමිලක්කන් එක තවවත් දාලා ලියන්න. ඒ සඳහා තිබිය හැකි ප්‍රෝමිලක්කන් එක විශාලම කුඩාම පූර්ණ සංඛ්‍යාව කුමක්ද? අනිත් එක ප්‍රෝමිලක්කන් දෙක විශාලම පූර්ණ සංඛ්‍යාව කුමක්ද? බලන්න හොයලා ගන්න. සංඛ්‍යාවක් ආසන්න 1000ට වැටයූ විට තමයි උත්තරේ 5000ක්ලු ආවේ නේ? සංඛ්‍යාවක් 1000ට වැටෙව්වහම 5000ක් එනවලු. ඒ සංඛ්‍යාව සඳහා තිබිය හැකි කුඩාම පූර්ණ සංඛ්‍යාව කුමක්ද? ප්‍රෝමිලක්කන් දෙක විශාලම පූර්ණ සංඛ්‍යාව කුමක්ද? හොයන්න බලන්න.
හරි බලමු හරි යශෝද හරි කො අනිත් කට්ටිය උත්තර ගත්තද මට කුඩාම සහ විශාලම සංඛ්‍යා දෙක හොයලා දෙන්න තව පොඩි වෙලාවක් දෙන්නද හරි තව හදපු ළමයි ඉන්නවද දාන්න බලන්න හදපු ළමයි ඉන්නවනම් වැටෙව්වාම 5000ක් එන කුඩාම පූර්ණ සංඛ්‍යාව දැන් එතකොට මතක් වෙන්න ඕනේ 5000ක් එනවනම් එක්කෝ නේද 4500 ගානක සංඛ්‍යාවක් ඔව් හරි අනිවාර්යෙන් දැන් 5000 එන්නේ ළමයි මොන වගේ සංඛ්‍යාව වැටෙව්වොත්ද 4500 ගණන් 4600 ගණන් 4700 ගණන් 4800 ගණන් 4900 ගණන් ඊට පස්සේ 5000 ගණන් 5100 ගණන් 5200 ගණන් 5300 ගණන් 5400 ගණන් අන්න ඒ වගේ සංඛ්‍යා වැටෙව්වොත් තමයි 5000 එන්නේ එහෙනම් මට කියන්නේ කුඩාම සංඛ්‍යාවට එන්න ඕනේ 4500 ගණන් කියන්නේ 4500 ඕ කුඩාම පූර්ණ සංඛ්‍යාව 4500 4500 වැටෙව්වොත් 18 කෙලින්ම 5000යි 4449 වැටෙව්වොත් යන්නේ 4000ට ඔව් කුඩාම සංඛ්‍යාව 4500 විශාලම සංඛ්‍යාව 5500 බෑ 5500 වැටෙව්වොත් යන්නේ 6000ටනේ 5499 5499 හොඳයි 5499 විශාලම එක 5449 නෙමෙයි 5499 ඇයි 5500 වැටෙව්වොත් නේ යන්නේ 6000ට 5499 ගත්තොත් 400 ගණන් ඒවා යන්නේ මේ අඩු පැත්තේ 10 ගුණාකාරේ 5000ට 5449 නෙමෙයි 49 ඕනේ නැහැ 49 50 50 නේද හරිද ඒවා ඔක්කොම යන්නේ 5000ට ඒ 49 එන්නේ 100ට වට යද්දි තේරෙනවද 49 කියන එක බලන්නේ 100ට වට යද්දි හරි ගොරවනවා නේද එහෙම වුණොත් රෙකෝඩින් එක ඉල්ල ගන්න පස්සේ හරි හොඳයි එතකොට මෙතන විශාලම පූර්ණ සංඛ්‍යාව වෙන්නේ 5499 වරද්ද ගන්න නම් එපා තේරෙන්න ඕනේ මෙතන 18 වටේලා තියෙන්නේ 18 100ට නෙමෙයි 18 18 වට යද්දි මෙතන එතකොට 5449 18 වැටෙව්වත් 5000 තමයි එන්නේ 5500 වැටෙව්වොත් 18 ඒක කෙලින්ම 6000යි එන්නේ එහෙනම් විශාලම සංඛ්‍යාව 5499 හරි ඊළඟ ප්‍රශ්නේ ලියන්න පාසලක සිසුන් ඊළඟ ප්‍රශ්නේ ලියන්න පාසලක සිසුන් 3069ක් සිටී පාසලක සිසුන් 3069ක් සිටී පාසලක සිසුන් 3069ක් සිටී 3069ක් පාසලේ ඔක්කොම ළමයි 3069ක් ඉන්නවා මෙම සංඛ්‍යාව රෝමිලක්කන්න එක කමාවක් දාලා රෝමිලක්කන්න එක ආසන්න 10ට රෝමිලක්කන් 2 ආසන්න 100ට රෝමිලක්කන් 3 ආසන්න 1000ට වට යන්න පාසලක ළමයි 3069ක් ඉන්නවලු මේ සංඛ්‍යාව ආසන්න 10ට වැටෙව්වාම කීයද ආසන්න 100ට වැටෙව්වාම කීයද ආසන්න 1000ට වැටෙව්වාම කීයද ලියන්න බලන්න උත්තර ආසන්න 10 ගුණාකාරයට වැටෙව්වාම කීයද එන්නේ ආසන්න 100 ගුණාකාරයට වැටෙවුවොත් කීයද එන්නේ නේ ආසන්න 10 ගුණාකාරයට වැටෙවුවොත් කීයද එන්නේ හරියටම උත්තර තුන ලියන්න වරද්දන්න එපා ඔය වගේ ප්‍රශ්න එහෙම අහනවා ඔය ගොරවනවා නම් ළමයි ගොඩක් ඔයගොල්ලෝ වීඩියෝ එකෙන් අයින් වෙලා හෙට රෙකෝඩින් එක ගිල්ල ගන්න. අනිත් ළමයි ක්ලාස් එකේ ඉන්න අයින් වෙන්න එපා ඔක්කොම. බන්දි මම
7 වෙනකම්ම කරනවා. අද දැන් මේ තව අපිට මේකේ තියෙන ළමයි දැන් දශම සංඛ්‍යා වැටීම. ඒ ටික කරලා තමයි අද ඉවර වෙන්නේ. ලබන සතියේ ක්ලාස් එකේ අපි කරන්නේ විද්‍යාත්මක අංකණය. හොඳයි. හරිද යශෝදා? අනිත් කට්ටියකෝ. හරි 3069 ආසන්න 10ට වැටෙව්වාම නිකන් 69 නේ. ඔව් 69 ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා 70ට යන්නේ. 69 ගත්තොත් නේ 65 66 67 68 69 වගේ ඒවා යන්නේ 70ට. එහෙනම් මේක ආසන්න 10ට වැටෙව්වාම ළමයි 3070යි. 3070 තමයි එන්න ඕනේ. ආසන්න 100ට වැටෙව්වොත් ළමයි මෙතන 50ට වැඩි හින්දා 60 ගණන් හින්දා එලින්ම වැඩි පැත්තේ 100 ගුණාකාරය 3100ට තමයි යන්නේ. 3100ට යන්නේ නේ. 100ට වැටෙව්වාම 1000ට වැටෙව්වොත් 3000ද 4000ද? 3000. ලෙන්මිනි හරි. හොඳයි. 3000 තමයි ඒක කාටද තේරෙනවා 3069 3000ට තමයි දිනෙත් හරිනේ. හොඳයි. ගොඩක් අය හදලා තිනවා හරි. 3000 එන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න එනවා. දැන් ළමයි අපි එන්න හදන්නේ දශම සංඛ්‍යා වැටීමට. මේ පූර්ණ සංඛ්‍යා වැටීම ඉවරයි ඈ. අනුමාත්‍රකාව දාන්න දශම සංඛ්‍යා වැටීම. දශම සංඛ්‍යා වැටීම. දශම සංඛ්‍යා වැටීම. දශම සංඛ්‍යා හොඳයි. දැන් ළමයි අපිට මෙන්න මේ වගේ දශම සංඛ්‍යා දෙනවා වට යන්න ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න දෙනවා. ඊට පස්සේ ආසන්න පළමු දශම ස්ථානයට වට යන්නත් දෙනවා. ආසන්න දෙවන දශම ස්ථානයට වට යන්නත් දෙනවා. හරි. බලන්න උදාහරණයක් මම ගන්නවා 13.6 කිය දශම සංඛ්‍යාව මම කිව්වොත් හරිද? ආසන්න අපි ඉස්සෙල්ලාම බලමු ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීම. අනුමාත්‍රකාව දාන්න. ආසන්න පූර්ණ සංඛ්‍යාවට ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීම. හරි. මම මේ වගේ උදාහරණ කීපයක් ගන්නම් බලා ගන්න. දශම සංඛ්‍යා වට යන්න අපි හදන්නේ. දැන් මෙච්චරලා අපි වැටෙව්වේ නේ දශම සංඛ්‍යා නෙමෙයිනේ. හරි දැන් මම මේ කියන්න හදන්නේ ළමයි දශම සංඛ්‍යා වට එන විදිය. දැන් උතට අහගන්න මේක කලින් තිබ්බේ නෑ ඔයගොල්ලන්ට. නේ? හරිද? දැන් බලමු කොහොමද මේවා වට යන්නේ කියලා. අපි මුලින්ම බලන්න හදන්නේ මේ දශම සංඛ්‍යාවක් ආසන්න පූර්ණ සංඛ්‍යාවකින් ඉදිරිපත් කරන්නේ කොහොමද? සමහර අවස්ථාවල දශම සංඛ්‍යා අපිට පාවිච්චි කරන්න වෙනවනේ. ගොඩක් අවස්ථාවල. එතකොට දැන් හිතන්නකො ළමයි දැන් ඔයාලගේ මම කියනවා බර නේ ඔයාලගේ ස්කන්ධේ මනින්න කිව්වොත් දැන් ඔයගොල්ලෝ නගිනවා තරහදියක් මතට නේද දැන් මම ඔයගොල්ලන්ගේ ස්කන්ධේ මනින්න කිව්වොත් දැන් තරහදියට නැග්ගහම පෙන්නනවා ඔයගොල්ලෝ කිලෝ 56.7යි කියලා නේ කිලෝ 56.7යි එතකොට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් බර කියන්නේ කීයද දශම වලින් කියන්නේ නේද ගොඩක් වෙලාවට බර නිකන් ආසන්න පූර්ණ සංඛ්‍යාවෙන් කියනවා තරාදියේ ඔයගොල්ලෝ තරාදියේ උඩට නැග්ගහම බරමයින තරාදිය වලට නගිනවනේ හරිද ඔව් බරමයින තරාදියකට නැග්ගහම ඔයගොල්ලන්ට ඔයාලගේ බර කියව ගන්න පුළුවන් හිතන්නකෝ දැන් තරාදියට නැග්ගහම ඔයගොල්ලෝ තරාදියේ අර ස්ක්‍රීන් එකේ වැටෙනවා හරිද කිලෝ 53.8යි කියලා කිලෝග්‍රෑම් නේද කොහොම වැටෙනවනේ හරි එතකොට දැන් ඔයගොල්ලන්ගෙන් ඇහුවොත් ඔයගොල්ලෝ එතකොට කිලෝ 53.8යි කියන්න පුළුවන්. ඒක පොඩ්ඩක් කරදරයිනේ. දශම වලින් කියද්දි. මට කියන්නේ මේක අපිට කිව්ව හැකි ආසන්න පූර්ණ සංඛ්‍යාවක් ලෙස. කිලෝ 53යි කියලා කිව්වොත්ද වඩාත් හොඳ කිලෝ 54යි කිව්වොත්ද? දැන් ඔයාගේ බර, ඔයාගේ ස්කන්ධය තරාදිර නැග්ගහම පෙන්වන්නේ කිලෝ 53.8යි කියලානේ. 53.8ට ආසන්න පූර්ණ සංඛ්‍යාව කීයද අඩු පැත්තෙන්? 53. වැඩි පැත්තෙන් 54නේ ඒක තේරෙනවද
තේරෙනව නේද? ඔව්. කිලෝ 53.8 කියන එක අපිට කියනවා ආසන්න පූර්ණ සංඛ්‍යාවෙන් කියන්න කියලා. 53.8 54කද ආසන්න 53කද? කියන්නේ ඈ මේක ලේසි අමාරු නෑ. 53.8 ළමයි ආසන්න වෙන්නේ කිලෝ 54ට. තේරුම් ගන්න. 53.5 තිබ්බත් 53.6 තිබ්බත් 53.7 තිබ්බත් 53.8 තිබ්බත් 53.9 තිබ්බත් ආසන්න වෙන්නේ වැඩි පැත්තේ පූර්ණ සංඛ්‍යාව 54ට. බැරි වෙලාවකත් ඕගොල්ලන්ගේ තරාදිය වැටුණා 53. මෙතන 4 53.3 53.2 53.1 53.0 තිබ්බනම් ඒක පූර්ණ සංඛ්‍යාවට වැටෙවුවොත් කීයද? අපි කියන්න ඕනේ 53යි කියලා. මට කියන්නේ ඒක තේරෙනවද? දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවට වට යද්දී ඕගොල්ලෝ බලන්නේ පළමු දශම ස්ථාන ඉලක්කම දිහා. මේ මොකද්ද? මෙතන පළමු දශම ස්ථාන ඉලක්කමනේ. පූර්ණ සංඛ්‍යාවට වට යද්දී දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකට වට යද්දී හොඳට බලන්න පළමු දශම ස්ථාන ඉලක්කම දිහා. ඒ ඉලක්කම 5 6 7 8 9 තිබ්බොත් මේක යන්නේ වැඩි පැත්තේ පූර්ණ සංඛ්‍යාවට 53 නම් 54යි. මෙතන පළමු දශම ස්ථාන ඉලක්කම අහගන්න 4 3 2 1 බිඳුව තිබ්බොත් මේක යන්නේ අඩු පැත්තේ පූර්ණ සංඛ්‍යාවට. නේ 53ට යන්නේ. එතකොට තේරෙනවද? තේරෙනවද? හරි ඔන්න ඔයගොල්ලෝ අපි දැන් කරන්න ඕනේ. හරි. අපි ළමයි බලමු ගණන් කිහිපයක් ලියා ගන්න. පළමු නෙමෙයි ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීමනේ පළවෙනි ක්‍රියා ගන්න මෙහෙම. හරි මෙතන ප්‍රශ්න ලිව්වේ නෑනේ. පහත දැක්වෙන දශම සංඛ්‍යා පහත දැක්වෙන දශම සංඛ්‍යා ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න. හරි. හොඳයි. පළවෙනි එක ළමයි 7.4. ඊට පස්සේ 53.8. 53.8 අක්කාලා කරුම් බලන්න. උත්තරේ දැම්මත් කමක් නැහැ අක්කාලා. ඊට පස්සේ මම දෙනවා 9.0 මෙන්න මේක බලමු 2.3 මට මම කියලා දෙන්නම්. හරි 25.0 බිංදුවයි 7 සමිලක්කම් 5 හරි 63.5යි බිංදුවයි 8 පොඩ්ඩක් මේක බලා ගන්න හරියට හරි පළවෙනි එක නම් ඔයගලන්ට ටක් ගාලා උත්තරේ කිව්ව හැකි 7.4 ගත්තොත් ළමයි ආසන්න වෙන්නේ 7 පැත්තටද 8 පැත්තටද 7යි. ඒතකොට බලන්න පළමු දශම ස්ථාන ඉලක්කම පළමු දශම ස්ථාන ඉලක්කම දැන් 4නේ තියෙන්නේ 5ට වඩා අඩු හින්දා මෙයා ආසන්න වෙන්නේ අඩු පැත්තේ පූර්ණ සංඛ්‍යාව කීයටද 7ට 7ට. හරි. දැන් මෙතන ඔයගොල්ලන්ට ගත්තොත් එන්නේ උත්තරේ කීයද 7 එන්න ඕනේ. 7 එන්න ඕනේ. 53.8 ගත්තොත් ඔව් 53.8 මේ 8නේ 8 කියන්නේ 5 6 7 8 9 වගේ සංඛ්‍යා තිබ්බොත් මෙයා ආසන්න වෙන්නේ වැඩි පැත්තේ පූර්ණ සංඛ්‍යාව 54ට 54ට එන්න ඕනේ 54. දැන් මෙන්න මේ ගණන් වල ළමයි දැන් මේ 9.2.3යි දශම ස්ථාන ඉලක්කම් කීපයක් තියෙනවනේ මේ. එතන මේක පළමු දශම ස්ථානය. මේක දෙවන දශම ස්ථානය. තව ඉලක්කමක් තිබ්බොත් මේ තුන්වෙනි දශම ස්ථානය. මේ එහෙමනේ යන්නේ දශම ස්ථාන කියන්නේ. ඒ කොච්චර දශම ස්ථාන තිබ්බත් කමක් නැහැ. අපි බලන්නේ ළමයි පූර්ණ සංඛ්‍යාවට වට යන්න කිව්වොත් පළමු දශම ස්ථාන ඉලක්කම දිහා. අනිත් ඒවා වැඩක් නැහැ. පූර්ණ සංඛ්‍යාවට වට යන්න කිව්වහම මේ දෙවන දශම ස්ථාන, තුන්වන දශම ස්ථාන ඉලක්කම් වැඩක්ම නැහැ. ඒවා වැඩක් නැහැ. අපි බලන්නේ පළමු දශම ස්ථාන ඉලක්කම දිහා. ඒක මේ දෙක තියෙන්නේ. 4 3 2 1 බිඳුව වගේ තිබ්බොත් මෙයාව අහුවෙන්නේ අඩු පැත්තේ පූර්ණ සංඛ්‍යාව කීයද? 9.2 ගත්තොත් අඩු පැත්තේ පූර්ණ සංඛ්‍යාව කීයද? 9 9. හරිද? එතන මේකේ උත්තරේ ළමයි 9 එන්නේ. 9 එන්නේ. 25.07. දශම ස්ථාන ඉලක්කම් දෙකක් තියෙනවා. අපි බලන්නේ පළමු දශම ස්ථාන ඉලක්කම දිහා.
1 බිංදුව 1 2 3 4 වගේ තිබ්බොත් මෙයාව අහු වෙන්නේ අඩු පැත්තේ පූර්ණ සංඛ්‍යාව මේ 25ද 26ද. දැන් මේකේ 9යි 10යි එන්න ඕනේ අඩු පැත්තෙන් සහ වැඩි පැත්තෙන් පූර්ණ සංඛ්‍යා 9 සහ 10යි 9. මේ මේකේ 53යි 54යි. 54 තමයි මේකේ ආවේ. මේකේ නම් 7යි 8යිනේ තියෙන්නේ. 7 තමයි ආවේ. මේකේ ළමයි 25ද 26ද. මෙයා ආසන්න වෙන්නේ මොන පූර්ණ සංඛ්‍යාවටද? 25ට 25ට. 25ට ළමයි ආසන්න වෙන්නේ. අර කියන්නේ 63.5.8 දශම ස්ථාන ඉලක්කම් 3ක් තිබ්බට කමක් නැහැ. අපි බලන්නේ පළමු දශම ස්ථාන ඉලක්කම. අන්න 5 6 7 8 9 වගේ තිබ්බොත් පළමු දශම ස්ථාන ඉලක්කම පූර්ණ සංඛ්‍යාවට වට යද්දි මෙයාව යන්නේ වැඩි පැත්තේ පූර්ණ සංඛ්‍යාවට. ඒ කියන්නේ 63ද 64ද? අඩු පැත්තේ 63 වැඩි පැත්තේ 64. ඔව් වැඩි පැත්තට යන්නේ 64ට තමයි මෙයා ආසන්න වෙන්නේ 64ට. 64ට. හරි. එතනයි මේකේ පොඩි නිකන් අපි රීතියක් හදා ගන්නවා මෙන්න මෙහෙම. පූර්ණ සංඛ්‍යාවට වට යද්දී අපි බලන්නේ පළමු දශම ස්ථාන ඉලක්කම. ඒක 4 5 4 3 2 1 බිංදුව වගේ ඉලක්කමක් තියෙනවා නම් පළමු දශම ස්ථාන ඉලක්කම මම මෙන්න මේක කියන ඒවා 4 3 2 1 බිංදුව නම් කෙලින්ම ළමයි උත්තරේ එන්නේ මෙන්න මේ තියෙන පූර්ණ සංඛ්‍යාව තමයි උත්තරේට එන්නේ මේ 7. හරි බලන්න මේකෙත් මේ හරිද 9. මේකෙත් බලන්න මේ 25. දැක්කද? හැබැයි පළමු දශම ස්ථාන ඉලක්කම 5 6 7 8 9 වගේ තිබ්බොත් හරි මේ ඉලක්කම 5 6 7 8 9 වගේ තිබ්බොත් පළමු දශම ස්ථාන ඉලක්කම උත්තරේ එන්නේ මේ පූර්ණ සංඛ්‍යාවට එකක් එකතු කරාම එන අගය 53ට එකක් දැම්මොත් 54යි. මේකෙත් බලන්න මේ මෙතන 5 ආවහම 63ට එකක් දැම්මහම 64යි. ඕක තමයි රීතිය. ඒක මොන මතක තියාගන්නත් පුළුවන්. ඔන්න ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීම හරි. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීම. ඉක්මන් කරන්න. හරි. දැන් ඊට පස්සේ ළමයි අපි එන්න හදන්නේ ආසන්න පළමු දශම ස්ථානයට වැටීම. එයා ගන්න ඊළඟ එක ආසන්න පළමු දශම ස්ථානයට වැටීම. ආසන්න පළමු දශම ස්ථානයට වැටීම. දැන් බලා ගන්න. ආසන්න පළමු දශම ස්ථානයට වැටීම. හරි මම මෙන්න මෙහෙම දෙනවා 7.41 53.8.6 9.2.5 25.07.6 63.5.8 හරි. දැන් මෙන්න මේ සංඛ්‍යා ටික ළමයි අපිට ඕනේ පළමු දශම ස්ථානයට වට යන්න. මාතෘකාව දැම්මන් ආසන්න පළමු දශම ස්ථානයට වට යන්න තියෙන්නේ. හරි ලියන්න මෙහෙම ප්‍රශ්නේ පහත දැක්වෙන දශම සංඛ්‍යා පහත දැක්වෙන දශම සංඛ්‍යා පළමු දශම ස්ථානයට වට යන්න. පළමු දශම ස්ථානයට වට යන්න. ඒ කියන්නේ අපේ පිළිතුර දශම ස්ථාන එකකට තියන්න ඕනේ. නේ? පළමු දශම ස්ථානයට වට යන්න කිව්වහම උත්තරේ දශම ස්ථාන එකකින් තියන්න වෙනවා. දශම ස්ථාන එකකට උත්තරේ තියන්න ඕනේ. එතකොට ළමයි අපි බලන්නේ දෙවන දශම ස්ථාන ඉලක්කම දිහා. එකම රටාව තියෙන්නේ මේකේ. දෙවන දශම ස්ථාන දිහා බලුවා නම් හරි. ඒකේ ඉලක්කම 4 3 2 1 බිංදුව නම් උත්තරේ ළමයි කෙලින්ම එන්නේ මෙන්න මේ අගේමයි එන්නේ 7.4මයි එන්නේ. හරි දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා දෙවන දශම ස්ථාන ඉලක්කම 5ට වඩා අඩු හින්දා එකනේ තියෙන්නේ. මේක වැටෙව්වහම ළමයි කෙලින්ම එන්නේ කීයද? 7.4මයි. දශම ස්ථානයේ එකකට උත්තරේ තියන්න ඕනේ.
දැන් මේකේ දශම ස්ථාන දෙකක් තිබ්බහම දශම ස්ථාන එකකට අපි වටේලා උත්තරේ තියන්න ඕනේ. ඊළඟ එක බලන්න 53.86. දෙවන දශම ස්ථාන ඉලක්කම 5 6 7 8 9 වගේ තිබ්බොත් මොකද කරන්න ඕනේ? මෙතෙන්ට අපි එකක් එකතු කරලා තමයි දාන්න ඕනේ. ඒ කියන්නේ 53. කීයද? ඈ 9 එන්නේ. 53.9. දැන් හිතන්නකෝ පළමු දශම ස්ථානයේ වට යද්දී අපි බලන්න ඕන ළමයි මේ දශම සංඛ්‍යාව අයත් වන පළමු දශම ස්ථාන සංඛ්‍යා දෙක මොකද්ද? අඩු පැත්තෙන් සහ වැඩි පැත්තෙන්. දැන් අඩු පැත්තෙන් ගත්තොත් ළමයි එන්නේ 53.8නේ. වැඩි පැත්තෙන් එන්නේ 53.9නේ. ඒක තේරෙනවද? මේ සංඛ්‍යාව දෙපස තියෙන පළමු දශම ස්ථාන සංඛ්‍යා දෙක මොකද්ද? මේකේ නම් 7.4යි 7.5යි නේද? තේරෙනවද? මේකේ දෙපස තියෙන පළමු දශම ස්ථාන සංඛ්‍යා දෙක 7.4යි වැඩි පැත්තෙන් 7.5යි. 7.4යි එක ආසන්න වෙන්නේ 7.4ට. 7.5ට නෙමෙයි. මේක ගත්තොත් 53.8යි 53.9යිනේ. 53.8යි 6 වඩාත් ආසන්න වෙන්නේ 53.9 පැත්තට. අන්න ඒක තමයි තේරුම් කරන්න ඕනේ. 53.9 ඉන්න ඕනේ මේකේ. එතකොට දෙවන දශම ස්ථාන ඉලක්කම 5 6 7 8 9 වගේ තිබ්බොත් පළමු දශම ස්ථානයේට මේ ඉලක්කමට එකක් එකතු කරලා දැම්ම නම් හරි. 8 තිබ්බනම් 9 එන්නේ. හරි. දැන් බලන්න 9.25. දෙවන දශම ස්ථාන ඉලක්කම බලන්න. නිකන් හිතන්නකෝ දැන් 25 ගත්තොත් ළමයි ආසන්න වෙන්නේ 20ටද 30ටද? 25. 25 නිකන් හිතන්නකෝ 25 ගත්තොත් නේ දැන් 86 ගත්තොත් ආසන්න වෙන්නේ 90 පැත්තටද 80 පැත්තටද? 90 පැත්තට. 41 ගත්තොත් ආසන්න වෙන්නේ 40ටද 50ටද? 40 පැත්තට. එහෙම හිතන්නත් පුළුවන්. හරි මෙතන 2.5 දශම 9.25 නේ. දෙවන දශම ස්ථාන ඉලක්කම 5. 5 આવොත් මොකද කරන්න ඕනේ? දශම ස්ථානේ එහෙකට උත්තරේ තියද්දී මෙතනට එකක් එකතු කරලා තමයි අපි තියන්න ඕනේ. ගන්න කෙටි ක්‍රමය. ඒ කියන්නේ 9 දශම කීය දෙන්නේ? 9 දශම කීය දෙන්නේ එතකොට? 9.2ද 3ද? 9.2ද 9.3ද? 9.3 තමයි එන්න ඕනේ. වැඩි පැත්තේ පළමු දශම ස්ථානට තමයි මෙතන උත්තරේ එන්නේ. ඊට පස්සේ 25.0.7යි 6. මෙතන ළමයි 7නේ. දෙවන දශම ස්ථාන ඉලක්කම 7 තියෙන්නේ. දෙවන දශම ස්ථාන ඉලක්කම 7 තිබ්බොත් ඒක මොකද වෙන්න ඕනේ? මෙතනට එකක් එකතු කරලා තමයි අපි තියන්න ඕනේ. කියන්නේ 25.0ද 25.1ද? මේක දෙපස තියෙන පළමු දශම ස්ථාන ගුණාකාර දෙක. 25.0ද 25.1 දෙන්න ඕනේ. 25. හරි මේක වැටීමේ නීතිය. හරි අපි වටේන තැනට පස්සේ ඉලක්කම 5 6 7 8 9 වගේ තිබ්බොත් වටේන තැනට එකක් එකතු කරලා දාන්න. වටේන තැනට පස්සේ ඉලක්කම 4 3 2 1 බිංදුව තිබ්බොත් මෙතන ඉලක්කම එහෙමම ලියන්නයි තියෙන්නේ. දැන් මෙතන 7 කියන්නේ 5 6 7 8 9 තිබ්බොත් මෙතනට එකක් එකතු කරලා තියන්න ඕනේ. 25.0 එකක් දැම්මහම එකයි එන්නේ. අනිත් ඉලක්කම් ලියන්නේ නැහැ. එතකොට මේ පැත්ත ඉලක්කම් ලියන්න බෑ එතකොට. ඒ උත්තරේ දශම ස්ථාන එකකින් තියෙන්න ඕනේ. මේවල දශම ස්ථාන දෙකක තුනක් එන්න බෑ එතකොට. පූර්ණ සංඛ්‍යාවට වට යන්න කිව්වොත් දශම ස්ථාන නැතුව තියන්න ඕනේ. පළමු දශම ස්ථානයට වට යන්න කිව්වොත් දශම ස්ථාන එකක් උත්තරේ තියෙන්න ඕනේ. 63.5.8. බලන්න මෙතන දෙවන දශම ස්ථාන ඉලක්කම බිංදුවනේ. එහෙනම් ළමයි මොකද වෙන්නේ? මෙතනට එකක් එකතු කරන්නේ නැතුව 63.5 තමයි එන්න ඕනේ උත්තරේට. 63.5. හරි. ඔන්න මම ගණන් පහක් හැදුවා. මේ පහ ලියා ගන්න. ආසන්න පළමු දශම ස්ථානයට වැටෙවුවාම එන උත්තර මේ දශම සංඛ්‍යා ටික. ඉක්මන් කරන්න. ආසන්න පළමු දශම ස්ථානයට වැටීම. කීයද? 2.0.36ද? 2.0.36 වැටෙව්වොත්ද? පළමු දශම ස්ථානයේට. පළමු දශම ස්ථානයට වැටෙව්වොත්
මේ ඊට පස්සේ ඉලක්කම බලන්න. ඒක 3නේ 3 කියන්නේ 4 3 2 1 මෙතන බිඳුව තිබ්බනම් මොකද වෙන්න ඕනේ? ඈ මේක ඔහොම තමයි එන්න ඕනේ. 2.0යි. 2.0යි 3.6 පළමු දශම ස්ථානට වැටෙවුවාම 2.0යි. මෙතන බිඳුව තිබ්බත් 1 තිබ්බත් 2 තිබ්බත් 3 තිබ්බත් 4 තිබ්බත් 2.0 තමයි එන්නේ. මෙතන 5 තිබ්බනම් 6 තිබ්බනම් 7 තිබ්බනම් 8 තිබ්බනම් 9 තිබ්බනම් මෙතනට එකක් එකතු කරලා තමයි අපි දාන්න ඕනේ 2.1 එනවා එතකොට. ඒ රටාව තේරුම් ගන්න. දැන් ওই රටාව තමයි අපිට ඕනම තැනකට දාන්න පුළුවන්. හරි? දැන් ආසන්න 10ට වටයක්දිත් ඕක පුළුවන්. සංඛ්‍යාවක් ආසන්න 10ට වටයක්දී හරිද? ආසන්න 10ට වටයක්දී මේ මෙතනට වටයක්දී අපි ඊට පස්සේ සංඛ්‍යාව බලන්න ඕනේ. ඒක 5 6 7 8 9 වගේ ඉලක්කමක් නම් වටේන තැනට එකක් එකතු කරන්න ඕනේ. 7යි 1යි 8 වෙලා ඒකයි මේක 80 වෙන්නේ. ආසන්න 100ට වටයක්දී හරි සංඛ්‍යාවක් ආසන්න 100ට වටයක්දී හරිද? අපි බලන්නේ එතකොට ඊට පස්සේ ඉලක්කමනේ බලන්නේ හැමතිස්සෙම වටේන තැනට පස්සේ ඉලක්කම බලන්න ඕනේ. ඒක 5 6 7 8 9 වගේ ඉලක්කමක් තිබ්බොත් වටේන තැනට එකක් එකතු කරලා දාන්න ඕනේ. 2යි 1යි 3යි. එතකොට 300ක් වෙනවා. ඊට පස්සේ ඉලක්කම් බිඳු කරලා දාන්න වෙනවා එතකොට. හරි 300යි. ඒ වගේ ඒවා අපිට එකම රීතියක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. මේ මම මෙතන කිව්ව රීතිය. දශම ස්ථාන සංඛ්‍යා වැටීමටත් පූර්ණ සංඛ්‍යා වැටීමටත් නේද? මේ රීතිය පොදුයි. වටේන තැනට පස්සේ ඉලක්කම් බලන්න හැමතිස්සෙම. දැන් පූර්ණ සංඛ්‍යාවට වට යන්න කිව්වොත් බලන්න ඕනේ ඊට පස්සේ ඉලක්කමනේ. එක ස්ථානීය ඉලක්කම මේ පළමු දශම ස්ථාන ඉලක්කම තමයි බලන්න ඕනේ. පූර්ණ සංඛ්‍යාවට වටේනවා කියන්නේ මෙතන එක ස්ථානයකට වටේනවා කියන එකනේ. හරි. ඊට පස්සේ ඉලක්කම බලන්න 5 6 7 8 9 තිබ්බොත් වටේන තැනට එකක් එකතු කරලා තමයි උත්තරේ දාන්න තියෙන්නේ. 4 3 2 1 තිබ්බොත් නේද? වටේන තැනට එකක් එකතු කරන්නේ නැතුව ඒක එහෙමම ලියන්න. හරි. දැන් ඔය ටික ළමයි පොඩක් ඔයගොල්ලෝ බලන්න ඕනේ නැවත පාරක් ගණන් හදද්දී. ඉතින් මේකේ ළමයි දැන් ආසන්න දෙවන දශම ස්ථානයක වැටීමක් තියෙනවා. හරි මම එකක් කරාම ඉවරයි මෙතනින් දශම මේ වැටීම කොටස. ආසන්න දෙවන දශම ස්ථානයට වැටීම. ආසන්න දෙවන දශම ස්ථානයට වැටීම. ආසන්න දෙවන දශම ස්ථානයට වැටීම. හරි. මම මෙතන ගණන් දෙන්නම් 5ක් මේ දශම සංඛ්‍යා දෙවන දශම ස්ථානයට වට යන්න ඕනේ. හරි. හොඳයි. ලියා ගන්න 7.413 53.865 9.2.5 25.7.6.9 දැන් මේකේ ළමයි කියන්නේ දෙවන දශම ස්ථානයට වට යන්න කියලානේ. ඒතර උත්තරේ ළමයි දශම ස්ථාන ඉලක්කම් දෙකකින් තියන්න ඕනේ. උත්තරේ දශම ස්ථාන ඉලක්කම් දෙකකින් තියන්න ඕනේ. අපි බලන්නේ ළමයි එතකොට වටේන තැනට පස්සේ ඉලක්කම දිහා බලන්න. දෙවන දශම ස්ථානයට උත්තරේ කියන්න කිව්වහම ඊට පස්සේ ඉලක්කම බලන්න. හරිද? ඒ ඉලක්කම 5 6 7 8 9 වගේ ඉලක්කමක් වුණොත් මෙතෙන්ට එකක් එකතු කරාම අපිට අගේ දාන්න තියෙන්නේ. එකක් එකතු කරලා අගේ දැම්ම නම් හරි. හැබැයි 4 3 2 1 බිංදුව වගේ ඉලක්කමක් තිබ්බොත් මේ තුන්වන දශම ස්ථාන ඉලක්කම මෙතෙන්ට එකක් එකතු කරන්නේ නැතුව ඒක එහෙමම ලියන්නයි තියෙන්නේ. 7.41යි එන්නේ ඉතින් මේකේ. දශම ස්ථාන දෙකකින් උත්තරේ තියන්න ඕනේ. 7.41යි. ඊළඟේ බලන්නකො මේ 53.865නේ. දශම ස්ථාන දෙකකට වට යන්න කිව්වහම මෙන්න මේ තුන්වන දශම ස්ථානයේ ඉලක්කම බලන්න. ඒක 5 6 7 8 9 තිබ්බොත් මෙතෙන්ට එකක් එකතු කරලා දාන්න ඕනේ. වටේන තැනට එකක් එකතු කරාම කීයද? 6යි 1යි 7ක් වෙනවා. ඒ කියන්නේ උත්තරේ කීයද එන්නේ? 53.87 එන්නේ. 53.87 8.7 හරි. දෙවන දශම ස්ථානයේ වට යද්දී ඊට පස්සේ ඉලක්කම මේකින් තුන්වන දශම ස්ථාන ඉලක්කම 5 6 7 8 9 වුණොත් මෙතනට එකක් එකතු කරලා දාන්න ඕනේ. 7යි කියන්නේ එකක් මෙතනට එකතු කරාම කීයද එන්නේ? 9.2යි 5ට එකක් එකතු වුණාම 6 එන්නේ. 9.2.6. හරි. ඊට පස්සේ 25.0.76 නේ.
දෙවන දශම ස්ථානයේ වටයක්දී තුන්වන දශම ස්ථාන ඉලක්කම බලන්න. ඒක 5 6 7 8 9 වගේ නම් තියෙන්නේ වටේ තැන්ට එකක් එකතු කරලා දාන්න. ඒ කියන්නේ කීයද? 25.0.718යි. හරි. මේකේ පස්වෙනි එකේ 63.5.1. තුන්වන දශම ස්ථානයේ ඉලක්කම බලන්න දෙවන දශම ස්ථානයේ වටයක්දී මෙතනට වටයක්දී මේක බලන්න. ඒක 4 3 2 1 බිංදුව වගේ නම් මේක ඔහොමම ලිව්වනම් හරි. 63.5 එන්නේ එතකොට. 63.5. ඔන්න දශම ස්ථාන දෙකක දශම ස්ථාන දෙකකට වැටීම. දෙවන දශම ස්ථානයට වැටීම. දැන් අපිට ළමයි ඔය අවස්ථා ටික විතරයි තියෙන්නේ. හරි. මේකේ අභ්‍යාස පොඩක් මාක් කරගන්න 13.6 අභ්‍යාසයේ 13.5 අභ්‍යාසයේ අච්චුපතේ අභ්‍යාස ටික මාක් කරගන්නකො 13.5 13.6 13.4 අභ්‍යාස මාලා මෙන්න මේ ටික මාක් කරගන්න 13.4 13.5 13.6 අභ්‍යාස ටික කරන්න මාක් කරගන්න. හරි මොකක් හරි ගැටලුවක් තිබ්බොත් ඒක රෙකෝඩින් එක ඉල්ල ගන්න අද ක්ලාස් එකේ දැන් ගොඩක් අයට ගොරවනවා කිව්වනේ වහින්දා. හරි එහෙම වුණොත් රෙකෝඩින් එකක් ඉල්ලගෙන බලන්න පුළුවන්. මෙන්න මේ අභ්‍යාස මාලා ටික අනිවාර්යෙන් කරන්න. මේක ටිකක් වැදගත්. මෙන්න මේ දශම සංඛ්‍යාව වැටෙන්නේ කියන එක අර පූර්ණ සංඛ්‍යාව වටේනවා වගේ නෙමෙයි. ටිකක් කල්පනා කරලා කරන්න ඕනේ. හරි පූර්ණ සංඛ්‍යාවට පළමු දශම ස්ථානයේට දෙවන දශම ස්ථානයේට වටීම. හොඳයි මම මේ ගණන් පහ හදලා පෙන්නුවා. ඔයගොල්ලෝ මේ අභ්‍යාස මාලාවල ගණන් ටික හදන්න මොන හරි අමාරු ගණන් තිබ්බොත් ලබන සතියේ මම දැන් කරන්නේ විද්‍යාත්මක අංකණයේ කොටස මේ පාඩමේ අන්තිම ටික ඒකෙදි අහන්න අනිවාර්යෙන්ම පටන් ගන්න කලින්. හරි එහෙනම් ළමයි අපි මෙතනින් අවසන් කරමු. එහෙනම් මේ ටිකත් ඔයගොල්ලෝ කරන්න. හරි හෝම්වර්ක් මාක් කරගන්න මේ සතියේ කරන්න. අමාරු යෝ තිබ්බොත් ගොඩක් වෙලාට ඔයගොල්ලන්ට මේ දශම සංඛ්‍යාව වටේන එකේ ටිකක් අමාරුව තියෙන්න පුළුවන්. එහෙම තිබ්බොත් ලබන සතියේ ක්ලාස් එක පටන් ගද්දී අහන්න. හරි වීඩියෝ එකේ රෙකෝඩින් එකත් ඉල්ලන් ඕනනම් බැලුවේ හැකි තව පාරක් කාට හරි අවශ්‍ය නම්. හරි එහෙනම් අපි ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බෙමු. හරි එහෙනම් පරිස්සමට ඉන්න බුස්සරණයි. හරි ආයුබෝවන්.